සංසාර සාරෝග විනීතනී සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ දිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ආරෝග්‍ය පරමාලාභං නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං khemං අමතගාමිනන්ති. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ ස්ථානයට රැස් වෙලා මේ පින්නතුන් හැම දිනෙකම ඊටාම වටිනා ඥාතික යුතුයකම කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව. මයිකල් මහත්මයාත් පුෂ්පානවනා මහත්මියත් කැටුව මේ හැම දිනෙකම ඒ මියගිය ආදරණීය ඥාතිවරයා සොහොයුරිය වෙනුවෙන් හේමා දිසානායක මාතාව වෙනුවෙන් සිදු කරන සද්දවසේ පින්කම හැටියටයි අද මේ ධර්ම ශ්‍රවණ මේ පින්කම සිදු කරන්නේ. ඉතින් හෙට දවසේහි ආමිස දානයක් විදියට සංසතු දානමේ පුණ්‍ය කර්මයක් හෙට දින සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාවෙහි ඊටත් වඩා අනිසංසදායී ධර්ම දානමේ පින්කමක් සිදු කරගන්න අවස්ථාව. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් ඉහළම දාන විදියට බුදුරජාණන් වහන්සේ සැලකුවේ ධර්ම දානමය පින්කමයි. අන්නේ පින්කමයි මේ පින්තුණු සිදු කරන්නේ. ඒ නිසා හුඟක්ම සතුටට පත්වන්න ඒ ආදරණීය සොහොයුරිය හේමා දිසානායක මහත්මිය වෙනුවෙන් මේ ලෝකේ කරන්න පුළුවන් ඉහළම දානමය පින්කම සිදු කරලා ඒ ආදරණීය සොහොයුරියට අක්කාට පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන් මේ රටේ ඉන්න පුෂ්පා නෝනා මහත්මියට අවස්ථාව ලැබුණා කියලා. පින්තුනි, අප මියගිය ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන නම් අපේ හිත ඊටාම ශක්තිමත්ව අපි කුසලයෙන් පවත්වා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ඊටාම කෙටියෙන් කිව්වොත් කාරණා දෙකයි අපිට සම්පූර්ණ කරන්නට තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනෙක් පැත්තෙන් සතිමත් බව. loving kindness and mindfulness. මේ දෙක තමයි සම්පූර්ණ ත්‍රිපිටකයේ තියෙන සාරාංශය. මේ අවස්ථාවේදීත් ඔබ මෙන්න මේ සිතිවිලි දෙක තුළ මේ ධර්ම දේශනා කාලය තුළ ඉන්නට උත්සාහ කරන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන සිතිවිල්ල එක දිගටම තමන්ගේ හිතේ තියාගන්න. අනිත් පැත්තෙන් අපේ ශරීරය, අපේ හිත ගැන උගා කවදානින් ඉන්න. මේ මොහොතේ තමන්ගේ ශරීර ඉරියව්ව කොහොමද තියෙන්නේ? ඒ වගේම තමන්ගේ හිතට පහළ වෙන සිතුවිලි මොනවාද කියන එක ගැන
හොඳ අවධානයෙන් මේ කාලය තුළ ඉන්න. අන්න එහෙම ඉඳෙමින් මේ ඇසෙන ධර්මය හොඳට නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමයි වඩාත්ම කුසල් මේ කාලය තුළ සිද්ධ වෙන්නේ. ඉතින් පින්නතුනි අන්න එහෙම හිටියොත් මේ ධර්ම දේශනාවම අපට විමුක්තායතනයක් වෙනවා. බොහෝ විට අපි හිතන්නේ විහාරස්ථාන තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න, ඊට පස්සේ ගිහිල්ලා ගෙදරදී තමයි ඒක පුහුණු කරන්න ඕන කියලා. ඒකත් යම්සි ප්‍රමාණිකව අපට හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි වඩාත්ම වැදගත් කාරණේ තමයි ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම විමුක්තායතනයක් වෙන්නට ඕන. ඒ ධර්ම ශ්‍රවණය කරද්දීම තමන්ගේ හිතේ තියෙන ආසාවල් අඩු වෙලා යන්නට ඕන. අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙලා යන්නට ඕන. තමන්ගේ සිහිය දිනු වෙන්නට ඕන. ප්‍රඥාව දිනු වෙලා අවිද්‍යාව දුර වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම මේ ධර්ම ශ්‍රවණය සඵල වුණා වෙන්නේ. අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඇතුළු කරන්න පුළුවන් කියලා. ඒ මොනවද? ඒ තමයි එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් සතිමත් බව. ඒක තවත් පොඩ්ඩක් විස්තර කරොත් කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ තමයි දන් දීම, සිල්වන්ත බව, සමතය, විපස්සනාව කියලා. ඒ වගේම තවත් විදිහකට තවත් පොඩ්ඩක් දික් කළ කියන්න පුළුවන් දානය, සීලය, සමාධිමත් බව, සතිමත් බව සහ ප්‍රඥාව කියලා. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි අපි ධර්ම ශ්‍රවණය කිරීමේදී ටිකෙන් ටික දිනු වෙන්නේ. විශේෂයෙන්ම මියගිය කෙනෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච යහපත් ගුණාංග සිහිපත් කරගන්නයි කියලා. එතකොට අපේ හිතට යම්කිසි විදියකින් මියගිය කෙනා ගැන ප්‍රසාදයක්, හිතේ කරුණාවක්, මෛත්‍රියක් හට ගන්නවා. අන්නේ සිටිවිලි ඇති කරගෙන මියගිය කෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන් පුෂ්පා නෝනා මහත්මියට ඒ තමන්ගේ ආදරණීය සොහොයුරිය ගැන මේ වෙලාවේ හොඳට සිහිපත් කරලා හොඳට ඒ සිතිවිලි ඇති කරගෙන ඊටාම මෛත්‍රියෙන් කරුණාවෙන් මේ පින්කම තුළින් පුණ්‍යානුමෝදනා කරන්න ඔබතුමියට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සහභාගී වෙන ඔබ හැමදෙනාම කල්පනා කරන්න. ඒ අරමුණු කරන හේමා නෝනා මහත්මියට විතරක් නෙවෙයි. ඔබ හැමදෙනාගේම නමින් නියගිය ආච්චිලා සීයලා ඉන්නවා නම්, අම්මලා තාත්තලා ඉන්නවා නම්, සහෝදර සහෝදරයන් ඒ හැමදෙනාමත් මේ වෙලාවේ හොඳට අරමුණු කරගන්න. ඒ ඇයට පුණ්‍යානුමෝදනා කරන පින්කමක්සේ කියලා හිතලා මේ පින්කමට හොඳට සහභාගී වෙලා කුසලයේ දිනු කරගන්න. ඒ පින අවසානයේදී අපි එයට අනුමෝදන් කරමු. පින්නතුනි මේ ලෝකයේ ඇසෙන දේවල් අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සද්ධර්මය ලෝක යථාර්ථය ශ්‍රවණය කිරීම තමයි සවනානුත්තරිය කියන විදිහට දේශනා කරේ. අපේ දේශවන වලින් අහන වඩාම උතුම්ම දේ තමයි අප මේ ශ්‍රවණය කරමින් ඉන්නේ. ඒ ධර්මයෙන් ශ්‍රවණය කර පමණට අපේ හිතේ ප්‍රඥාව දියුණු වෙනවා, නුවණ වැඩෙනවා. ඒ නුවණ දියුණු වෙච්ච පමණට අපට අපේ ජීවිතයේ තියෙන දුක් කරදර වලින් අපට නිදහස් වෙන්නට පුළුවන්. අන්නේ සදහම් මගයි බුදුරජාණන් වහන්සේ ඊටාම කරුණාවෙන් අපට දේශනා කළේ. ලෝකයේ අතීතයේ පටන් අද දක්වා විෂය ධාරා අතුරින්, සබ්ජෙක්ට්ස් අතුරින් සුවිශේෂී සබ්ජෙක්ට් එක විෂය ධාරාවක් විදියට හඳුනාගෙන තිබුණේ දර්ශනය කියන විෂය. ෆිලොසොෆි කියලා අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ඉඳලම බටහිර දර්ශනය අධ්‍යයනය කළා. රෝමයේ, ග්‍රීසිය ආදී රටවල් වල පහළ වෙච්ච දාර්ශනිකයන් මේ ෆිලොසොෆි කියන විෂය අධ්‍යයනය කළා. මේ ෆිලොසොෆි කියන ග්‍රීක වචනේ තේරුම තමයි ෆිලොසොෆියා කියන වචන දෙක එකතු වෙලා love of wisdom කියලා. ප්‍රඥාවට ආදරය කිරීම. මේක තමයි ෆිලොසොෆි කියන එකේ තේරුම. එතකොට බලන්න පින්නතුනි පෙරදිග බුදුදහම ඇතුළු සෙසුවාගම් ප්‍රඥාව කරා යද්දී
බටහිරයිගේ බලාපොරොත්තු වුණේ ප්‍රඥාවට ළඟා වෙන්න. අන්නේ බලාපොරොත්තුෙන් තමයි ඔහු දර්ශන විෂය ආරම්භ කරලා වෙස්ටර්න් ෆිලොසොෆි වලින් මේ පැත්තෙන් දර්ශන ඉගෙන ගත්ත විතරක් නෙවෙයි පෙරදිග මිනිස්සු විශේෂයෙන් මේ දර්ශන විෂයෙන් ඉදිරියට ගියා. ඍග්වේදයෙන් පටන් ගන්න ඊස්ටර්න් ෆිලොසොෆි වල නොයෙක් විදිහේ දර්ශන බිහි වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් බටහිර යුරෝපයේ සහ ඇමරිකාව රටවල්ලත් ඇමරිකාව පසු කාලීන ආවේ මුලින් ග්‍රීසිය ඇතුළු යුරෝපීය රටවල් මේ දර්ශන විෂය අධ්‍යයනය කළා. නමුත් වෙනතුනි එක කාරණයක් තියෙනවා කොච්චර මේ බටහිර අය දර්ශන අධ්‍යයනය කරත් ඔවුන් දර්ශනය ආරම්භ කරන්නේ ප්‍රශ්නයකින්. දාර්ශනික ප්‍රශ්න කියලා තියෙනවා. ඔවුන්ගේ විෂය ධාරාව විෂයක් කළත් වෙස්ටර්න් ෆිලොසොෆි කළත් ඩිග්‍රියකට කරත් මාස්ටර් ඩිග්‍රියකට කළත් ડોක්ටරේට් එකකට කරත් ඒ ප්‍රශ්න ටික එහෙම තියාගෙන තමයි අවසන් වෙන්නේ. අධ්‍යයනය කරන්න ප්‍රශ්නේ විසඳනව නෙවෙයි තවත් ප්‍රශ්න අවුල් වෙලා අවුල් ජාලයක පටලැවෙනවා. අන්න එවැනි සමයක ಭಾರತය ඇතුළු පෙරදිග රටවල් වලින් බිහිවෙච්ච දර්ශනය කිසියම් විදියකින් මේ ප්‍රඥාව निराකරණය කරගෙන ඕන යම් කිසි විදියක අවසානයකට යන්නට උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වන විට එකල ಭಾರತයේ තමන්ගේ හිත දිනු කරන්න පුළුවන් උපරිමයට සමහර අය දිනු කළ තිබුණා. විශේෂයෙන් කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරලා ධානය ලබන මට්ටමට ඔවුන් සිත දිනු කළ හිටියේ. කෙලෙස් හුඟා කඩු කරලා අහසින් යන්න පුළුවන් මට්ටමට හිත දිනු කරලා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම බඹලොව ඉපදෙන ආකාරයට ඔවුන් හිත දිනු කළ හිටියේ. හැබැයි ඔවුන් ඒ දුරු කළ හිටිය කාමච්ඡන්ද ආදී නීවරණ අනුසය වශයෙන් දුරු කරපු ක්‍රමයක් නෙවෙයි. ඒක සමුච්ඡේද වශයෙන් දුරු කිරීමක් නෙවෙයි. ඒක විස්කම්බන වශයෙන් කිසියම් කාලයකට යටපත් කිරීමක් විතරයි ඔවුන්ට කරන්න පුළුවන්කම තිබුණේ. ඔවුන් පංච නීවරණ විතරයි හඳුනාගෙන තිබුණේ. ඒ නීවරණත් ඔවුන් විස්කම්බන මට්ටමට කලක් යටපත් කිරීමක් පමණයි ඔවුන් සිදු කළේ. නමුත් අන්නෙවෙනි සමයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ පංච නීවරණ හුදෙක් විස්කම්බන වශයෙන් විතරක් නෙවෙයි తాවකාලික යටපත් කිරීමක් නෙවෙයි සමුච්ඡේද වශයෙන් සපුරාම දුරු කරන අනුසය මට්ටමෙම දුරු කරන ආකාරයට අවිද්‍යාව කියන නීවරණයත් ඉදිරිපත් කරලා අන්නේ අවිද්‍යාව දුරු කරන මට්ටමට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ ධර්මයේ ශ්‍රවණය කළ පමණට පින්නතුනි අපට නොවන දිනු වෙනවා. අපි ලෝකේ වඩාත්ම වටිනා පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අද අප ගත කරන ජීවිතය බලන්න. ජීවිතය කලක් යද්දී අපට අපේ මධ්‍යම වයස ගත වෙනකොට කිසියම් විදිහේ සතුටක් තියෙනවා. නමුත් වය වෘද වෙන්න අපේ මේ සතුට ටිකෙන් ටික අඩු වෙන ගතියක් තියෙනවා. අපි ළඟින් ඇසුරු කරපු අපේ ඥාති මිත්‍රාදීන් ටිකෙන් ටික අපෙන් වෙන් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. අපි කාලයක් ලොකු අධ්‍යාපනයක් කියලා හිතාගෙන අපි ලබපු දේවල් කලක් යද්දී ඒවා අවලංගු වෙනවා. අපි කරපු රැකියාව හැමදාම නෑ. කලින් කරට ගිහිල්ලා ඒක අපට විශ්‍රාමයන් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අපේ නිවස බොහොම ලොකු දෙයක් විදියට ඇතැම්මට මහල් කීපයකින් ලොකුවට හදාගෙන හිටියා. ටිකෙන් ටික වියපත් වෙද්දී අපට උඩු මහලට යන ටිකක් අමාරු වෙනවා. ඊට පස්සේ අපේ කාමරේ ටිකෙන් ටික අපි පල්ලෙහා සූදානම් කරගන්නවා. ඒ මට්ටමට වෙන අපි ටිකෙන් ටික අපේ ඇඳට ඊටාම ටික ප්‍රදේශයකට අපේ ගමන සීමා වෙන මට්ටමටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහිම ගත වෙනකොට අපේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා. අපිට දරුවෝ හිටියේ නම් අපි දරුවන්ගේ ලස්සන බල හිටියා. ඒ දරුවන්ගේ ලස්සන බල හිටියා. එහෙම ඉන්න කාලෙදි ටිකෙන් ටික අපි වියපත් වුණා. දන්නේම නැහැ හැරමිටි අතට ආවා. මේක තමයි ජීවිතය යථාර්ථය. ඒක ටිකෙන් ටික ඒ ගමන තමයි මේ යන්නේ කියන එක තාම නැතැම්මට හැරමිටි අතට නොවෙලා ඇති. නමුත් අපි මේ හැරමිටිය කරා යන ගමනක් බව අමතක කරන්න එපා. පින්වත්නි මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලාවට අර සතුට අඩු වෙමින් යන ලෝකයට දිනෙන් දින සතුට වැඩි කරගන්න ක්‍රමයක් දේශනා කළේ. ඒකෙන් කියන්නේ අපි එදිනෙදා කරන වැඩ කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. අපි එදිනෙදා රැකීරක්ෂා කරන ඒවා, අධ්‍යාපන කරන ඒවා, දරුවන්ගේ යුතුයකම්, සමාජීය යුතුයකම් මේවා අපි මැනවින් කරන ගමන්
අපි දන්නවා ඒ දෙයින් අවසානයේදී අපට සතුට නෙවෙන්නේ. ඒ සතුට අඩු වෙන ගතියයි වෙන්නේ. අන්න එවැනි ලෝකයකට සතුට වැඩි වෙන ක්‍රමය මොකක්ද කියන එක අපි නුවණින් හඳුනාගෙන වැඩ කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ ගමන් මගේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ ගත කරන ජීවිතයේදී අපි ළඟින්ම ඇසුරු කරන අයගේ සතුට වැඩි වෙන්නට ඕන. අපි ඇසුරු කරන අයගේ සිත් දිනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ සාර්ථකත්වය කියන්නේ මේක. අපි ඇසුරු කරන්නේ සත්පුරුෂ පිරිසක් නම් එයා අපිව හඳුනාගෙන එයාගේ හිත දිනා ගන්න අපට හැකියාව ලැබෙන්නට ඕන අපේ ගතිගුණත් එක්ක. ඒ හිත දිනා ගන්න පුළුවන්කම තියෙන හොදේ අපි අධ්‍යාපනය ලැබුවට විතරක් නෙවෙයි. අපේ රූපය ලස්සනට තිබුණට විතරක් නෙවෙයි. අපිට ලොකු ධනයක් දේපලක් තිබුණට විතරක් නෙවෙයි අපේ ඥාති මිත්‍ර ආදීන් දෙයන්ගේ සතුට අපට ලැබෙන්නේ. එහෙනම් මොකද වෙන්නට ඕන? ඒ අපේ සමීපතම ඥාතීන්ගේ විශේෂයෙන් තමන්ගේ දරුවන්ගේ හිත දිනා ගන්න ඕන. මේක තමයි පළවෙනිම කාරණය. ඒ වගේම තමන්ගේ ස්වාමි භාර්යාවන්ගේ, සහෝදර සහෝදරයන්ගේ, අසල්වැසියන්ගේ හිත දිනා ගන්න තමයි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ ඊටාම ප්‍රාථමික මට්ටමේ ඉඳන් ඉහළම තලය දක්වා ඊටාම ලස්සනට දේශනා කළා තියෙනවා. අපි එකට ඉන්නවා නම් අනිත් අයගේ හිත දිනා ගන්න කොහොමද කියලා. වරක් එක්තරා තැනැත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් දිනාගන්නේ කියලා. How to win friends කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරන මොකද්ද? දදං මිත්තානි ගන්තති. He who practices generosity wins friends. මෙන්න මේක තමයි ආරම්භක ගුණාංගය. තමන්ගේ ළඟින් මැසුරු කරන අයගේ හිත දිනා ගන්න පළවෙනි ලක්ෂණය තමයි අපි පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල් ඔක්කොම දෙනවයි කියන එකම නෙවෙයි. අඩුම වශයෙන් වෙනත් කෙනෙක් දානයක් දෙන අවස්ථාවේදී අපට සතුටු වෙන්න හරි පුළුවන්කම තියෙන්නට ඕන. මේකත් ලොකු ගුණාංගයක්. ඒ වගේම අපි අතීතයේ දීපු දානයන් ගැන හිතේ සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අම්මට තාත්තට සලකපු ආකාරය, සහෝදර සහෝදරයන්ට සලකපු ආකාරය, මෙන්න මේ ගුණාංග ටික නිතර හිතට සතුටු වෙන්න. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනෙක් දානයක් දෙනකොට මුළු හදවතින්ම සතුටු වෙන්න එක. මේක පිනුතුනේ ලේසි නෑ. සමහර අය Taman දානයක් දෙන සෝදානම් නැත්තම් මානසිකව අනිත් කෙනෙක්ගේ දානයකදී සතුටු වෙන එක ලේසි නෑ පිනුතුනේ. යම් කෙනෙක් ලොකු පරිත්‍යාගයක් කළොත් දැන් මේ විදිහට අපි කියමු ලක්ෂයක් දුන්න කියලා. මිලියනයක් දුන්න කියලා. මිලියන 2ක් පරිත්‍යාග කළා කියලා කියමු. කෙනෙකුට හිතෙන අයියෝ මිලියන 2ක් වැඩි එකක් තියාගෙන එකක් දුන්නා නම් හොඳයි. අනිත් එක ස්ථාවර තැන්පතුක දාගන්න තිබුණනේ. මේ වගේ අපිට හිතෙනවා. පින්නතුනේ මේක තමයි අපිට හිතෙන ලක්ෂණය. ඒ කියන්නේ අපි තාම මේ ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා නැහැ කියන එක. ඒ දෙන ගානේ අපිට තවත් ඩොලර්ස් 10ක් හරි දීලානේ මේකත් එක දෙන්න පුළුවන් කියන මට්ටමට අපේ හිත සකස් වෙලා තියෙනට ඕන පින්නතුනේ. මේක තමයි පරිත්‍යාගයේ ලක්ෂණය. එතකොට මෙන්න මෙතනින් ආරම්භ වෙන මේ දානය ඇයි අපි පුහුණු කළ යුත්තේ? මේ දානයත් එක්ක තමයි පින්නතුනේ අපේ ලෝකයේ හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. ඒ පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනකොට අපට ආධ්‍යාත්මික මිතුරන් ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා අපට මුණ ගැහෙනවා ජීවිතේ. දානෙ විතරක් ඕසැහින්කටපත් වෙන්නේ නැහැ. තවත් දුරට මිතුරන් දිනා ගන්න යනවා. දෙවන පියවර තමයි බුදුහාමුදුරෝ ආකංකේය සූත්‍රයේදී දේශනා කළා. කොහොමද තමන්ගේ මිතුරන්ගේ ඥාතින්ගේ විතරක් නෙවෙයි තමන්ගේ මියගිය දෙමව්පියන්ගේ සිත් දිනා ගන්න ක්‍රමයකුත් දේශනා කළා. බලන්න පින්නතුනේ බුදුහාමුදුරන්ගේ දහම කොච්චර ඉහළ මට්ටමද? අපි ජීවත් වෙන ඥාතින් විතරක් නෙවෙයි මියගේ ඥාතින්ගේ හිත දිනා ගන්න ක්‍රමය බුදුහාමුදුර දේශනා කළා. ඒ කොහොමද? ඒ තමයි සිල්වන්ත භාවය. අපේ කායික වාචික සංවරය ඇති වෙන්න අපේ ජීවත් වෙන ඥාතින් නෙවෙයි මියගේ ඥාතින්ගේ හිත දිනා ගන්න පුළුවන් සිල්වන්ත භාවය නිසා. යම් කෙනෙක් හොඳට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. හැබැයි අපිට හිතුනොත් ඒ පරිත්‍යාග කරන කෙනා එයා සොරකම් කළා මේවා කරන්නේ. එයා අවංක නැහැ කියලා අපිට හිතුනොත්
ඇතැම් විට අර දානයෙන් පැහැදිච්ච කෙනාගේ ගැන අපිට ප්‍රසාදය අඩු වෙනවා. අන්න ඒ නිසා දානයෙන් විතරක් පැහැදිලිමත් කරගන්න බෑ. තවත් පියවරක් ඉදිරියට යන්න ඕන, සිල්වන්ත වෙන්නට ඕන. ඊළඟට සඳහන් කරා සිල්වන්ත භාවයෙන්ුත් නොනවති ඊළඟට තවත් ඉදිරියට යනවා හිත දිනා ගන්න අනිත්‍යයි. ඒ කොහොමද? ඒ තමයි සමත භාවනාවක් දිනු කරනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව දිනු කරනවා. මෛත්‍රී භාවනාව ස්වල්පයක් නෙවෙයි, ඊටාම දීර්ඝ කාලයක් අඛණ්ඩව පුරුදු කිරීමේ යානිසංස විදියට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති කියලා කියනවා. ඔහු මනුස්සයන්ට විතරක් නෙවෙයි, ඔහු අමනුස්සයන්ටත් ප්‍රිය වෙන කෙනෙක් වෙනවා. දෙවිවරු විසින් ඔහු ආරක්ෂා කරනවා. මෙන්න වෙනතුනි තවත් අපි ඉදිරියට යන්න ගිහිල්ලා මිතුරන් දිනා ගන්න ක්‍රමය. නමුත් මෙහෙම ලෝකයක් අපි දිනාගෙන හිටියත් අපි තනි වෙන දවසක් තියෙනවා. මෙන්න මෙතෙන්ටත් බුදුදහමෙහි අපට විසඳුමක් දීලා තියෙනවා. පින්තුන් අහලදී සරියොත් මාහිමියන් වහන්සේ පිරිනමන පාප අවස්ථාවේදී වැඩිපුරම සංවේගයට පත් වෙච්ච හාමුදුරුවෝ කවුද කියන්නේ? කවුද වැඩිපුරම සංවේගයට පත් වුණේ සරියොත් හාමුදුරුවෝ පිරිනමන පාප අවස්ථාවේ? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ සහ සරියොත් හාමුදුරුවෝ ඊටාම සමීපව ඇසුරු කළා. අන්නේ ආනන්ද හාමුදුරුවෝ අතිශය සංවේගයට පත් වුණා. සරියොත් මහ රහතන් වහන්සේ පිරිනමන පාප වෙලාවේ බුදුහාම ළඟ ඇවිල්ලා මේ සංවේගය ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, ආනන්ද සාරිපුත්ත ඔබේ මොනවද අරගෙන ගියේ? ඔබේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන මෙන්න මේ කාරණාවලින් මොනවා හරි සාරිපුත්ත යනකොට අරන් ගියාද කියලා. නෑ ස්වාමීනි, මොනවාක්වත් අරන් ගියේ නෑ කියලා කිව්වා. එහෙනම් ඇයි ආනන්ද ඔබ අඬන්නේ? ඔබ වෙන පිට කිසිම කෙනෙක් පිළිසරණ කරගන්න එපා. අත්ත දීපා ආනන්ද අත්ත පටිසරණාන ආඤ්ඤ සරණා. ධම්ම දීපා විහෙරත දික්ඛවේ ධම්ම සරණාන ආඤ්ඤ සරණා. බාහිර කෙනෙක් පිළිසරණ කර ඉන්න බෑ. අපි අපේම සිත ධර්මයෙන්ම පිළිසරණ කර රැකවරණයක් කරගෙන වාසය කරන්න කියලා. මෙන්න පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමන ටිකෙන් ඉදිරියට යන හැටි. දන් දීලා මිතුරන් දිනාගෙන සිල්වන්ත වෙලා ඥාතීන්ගෙත් හිත දිනාගෙන, ඒ කියන්නේ දන් දීමෙන් මිතුරන් දිනා ගන්න පුළුවන්. හැබැයි ඥාතීන් දිනා ගන්න බෑ. ඥාතීන් Tamanට පැහැදෙන්නේ ළඟම ඉන්න අය, ගෙදර ඉන්න අය Tamanට පැහැදෙන්නේ දන් දුන්නට විතරක් නෙවෙයි. දරුවන්ට කොච්චර සලකනවද? එහෙම සැලකුවට දරුවෝ ඔබටයි සලකන්නේ. දරුවෝ ඔබේ සිල්වන්ත භාවය හොඳට බලාගෙන ඉන්නවා. ඔබේ කායික වාචික සංවරය ගැන හොඳට දරුවෝ විමසීමෙන් ඉන්නේ. ඒ ළඟම ඥාතීන්ගේ හිත දිනා ගන්න නම් සිල්වන්ත වෙන්නට ඕන. විශේෂයෙන්ම ප්‍රධානම දේ තමයි අපි කතා කරන වචනය පරිස්සම් කරගන්නට ඕන. සරලම සිංහලෙන් කියනවා නම් අපේ කට පරිස්සම් කරගන්න ඕන. මෙහෙම ඥාතීන්ගේ හිත දිනාගෙන අපි ඉදිරියට යනකොට, හිත සමාධිමත් වෙනකොට අපි මේ මුළු ලෝකෙම හිත දිනා ගන්න ගිහිල්ලා ඒකෙනුත් අපේ මනස දිනු වෙලා අපේ හිතේ සතුට දිනු වෙනවා. අන්නේ ගමන් මගේදී අවසාන ප්‍රතිඵලය තමයි සතිමත් භාවයේ දිනු කිරීම. සම්මා සතිය දිනු කිරීම. අන්නේ සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපි හැම මොහොතෙම අපේ සිත ගැන නිතරම අවධානයෙන් ඉන්නේ. අපේ හිතට මොකද්ද වෙන්නේ දේ ගැන නිතරම අවධානයෙන් ඉන්නේ. ලෝකයන්ට නිතරම බලන්නේ බාහිර දෙයට මොකද්ද වෙන්නේ කියලා. ඇසෙන් රූපයක් පේනකොට ඒ රූපය කොහොමද කියලා තමයි බලාගෙන ඉන්නේ. පින්නතුනේ අපි බලන්නේ ඒ රූපය පේනකොට Tamanගේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා බලන්නේ. මෙන්න මේකෙන් තමයි Tamanගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන ලෝභ දේශ මොහ දුරු කරලා විමුක්තියටපත් වෙන ක්‍රමය මේ මොහොතේ Taman ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලලා මේ මොහොතේ තමා දුකෙන් නිදහස් වෙලාද දුක ස්පර්ශ කරමින් ඉන්නේ කියලා අපටම අපි ගැන බලන්න පුළුවන්. බුදුදහම කියන්නේ හරියට අපේ අතට කණ්ණාඩියක් දෙනවා වගේ. අන්නේ බුදුදහම අහන පමණට අපට පේන්නේ අපේ ජීවිතය ගැනමයි පේන්නේ.
අපි නිසිලස බුදුදහම ශ්‍රවණය කරනවා නම් ඒ කියන භාෂාව අපට හරියට තේරෙනවා නම් පින්නතුනි අපිට ඇත්තේම කොයිතරම් වෙලාවක් ධර්ම ශ්‍රවණය කරත් අපිට එපා වෙන්නේ නැහැ. ඇයි මේ සඳහන් කරන්නේ අපේ ජීවිතය ඉරනවා. අපි වෙන විෂය ධාරාවක් කරනවා නම් වෙන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා නම් කාලේ ඉක්ුත් වෙච්ච ගමන් අපි ඔරලෝසුව දිහා බලනවා. හැබැයි පින්නතුනි ධර්ම ශ්‍රවණය කරනකොට අපිට එහෙම වෙන්න බෑ. ඇයි මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අපේ ජීවිතයේ ස්වභාවය අපට එලි කළ දෙනවා. එලි කළ දෙන්න අපි සතුටු වෙනවා මේක තවත් දැනගන්න. මෙන්න මේ ගමනේදී පින්නතුනි අපට ප්‍රයෝජනවත් වෙන ඊටම වැදගත් සූත්‍රයක් අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේන මාගන්ධිය සූත්‍රය. මාගන්ධිය කියන වචනේ ඔබට ටිකක් පුරුදුයි. මාගන්ධිය කියලා එක්කෙනෙක් ඉන්නවා, මාගන්ධියා කියලා තව කාන්තාවකුත් ඉන්නවා. නමුත් මේ කාන්තාව ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. හිත නරක කරගන්න එපායි. අපි මේ කතා කරන්නේ මහත්යෙක් ගැන. නෝන කෙනෙක් ගැන නෙවෙයි. පින්නතුනි මේ මාගන්ධිය කියන බ්‍රාහ්මණයා සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇතිවෙච්ච සංවාදයයි අද අප මේ සාකච්ඡා කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ කුරු රට භාරද්වාජ කියන බ්‍රාහ්මණයා පූජා සිදු කරන ඒ ගිනිහල්ගෙහි නැත්නම් පුද පූජා පවත්වන ශාලාවේ වාසය කරමින් හිටියා. එහෙම අවස්ථාවේ උදේවරුේ පිණ්ඩපාතේ ගිහිල්ලා හවස විවේකී වෙන අවස්ථාවේදී මේ මාගන්ධිය කියන කෙනා මේ ගිනිහල්ගෙට නැත්නම් අර භාරද්වාජගේ ඒ ශාලාවට පැමිණියා. ආපු වෙලාවේ ਉਹ බැලුවා මේකේ ආසනයක් තියෙනවා. මේ ආසනේ කවුද හිටියේ කියලා භාරද්වාජගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාව වැඩ සිටියේ නැහැ. මෙතෙන්දී මොහු සඳහන් කරනවා භාරද්වාජ කියනවා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ දිනවල අපේ මේ ගිනිහල්ගේ වාසය කරනවා. මේ උන්වහන්සේගේ ආසනයයි කියලා. මේ වෙලාවේ මාගන්ධිය කියලා සතුටුුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙච්ච කෙනෙක් නෙවෙයි. මොහු කියන්නේ බුදුරජාණන් වහන්සේට බොහෝනහෝ සමනෝ ගෞතමෝ කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කියන්නේ අභිවෘද්ධිය නැසන කෙනෙක්, දිනුව විනාශ කරන කෙනෙක් කියලා. මේ බොහෝ නහෝ කියන පාලි පදයේ පිනතුණි එච්චර හොඳ වචනයක් නම් නෙවෙයි. ඒක ටිකක් කෙනෙකුට අපහාස කරන වචනයක්. එහෙම වචන බුදුදහමේ ඊටාම ටිකයි තියෙන්නේ. ඇතැම්මට වචන 10ක් අපිට හොයාගන්න බැේ වගේ වචන. අන්නේ වචන අතුරින් ඊටාම ප්‍රබල වචනයක් මේක සරල වචනයක් නෙවෙයි. බොහෝනහෝ සමනෝ ගෞතමෝ කියලා. මෙන්න මේ පදයෙන් මේ මාගන්ධිය බුදුහාමුදුරන් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ භාරද්වාජ කියනවා මාගන්ධිය එහෙම කියන්න එපා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ගෞරවය දිනාගත්තෝ අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණයන්ගෙන් යුක්ත බොහෝ ගෘහපතියන්ගේ රාජරාජ මහාමාත්‍යාදීන්ගේ බ්‍රාහ්මණයන්ගේ හිත දිනාගත්තු ශාස්ත්‍රවරයෙක්. ඒ නිසා එහෙම කියන්න එපා. ඔබේ කට පරිසම් කරගන්න කියලා. මේ භාරද්වාජ කියන්නේ තාම අබෞද්ධ කෙනෙක්. ඔහු බෞද්ධයෙක් නෙවෙයි. එහෙම වුණත් මේ භාරද්වාජ කියනවා මොකද්ද ඔහු කියන්නේ? ඔහු කියනවා මාගන්ධිය ඔබ ඔබේ කට පරිසම් කරගන්න. ඔහොම බුදුරජාණන් වහන්සේට කියන්න එපා කියලා. බලන්න පින්නතුනි මේට සියවස් 26කට කලිනුත් ලෝකයේ මිනිස්සු කතා කරපු ආකාරය. ඒ නිසා වර්තමානයේ සමහර අය බොහෝ අකුසල කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ලා මහා සංඝරත්නය ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ලා පින්නතුනි. මෙතෙන්දී හුඟා පරිස්සම් වෙන ස්වාමීන් වහන්සේලා ගැන කතා කරද්දී අපි බොහෝ විට එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වරදකට දොස් කියනකොට සංඝයා වහන්සේලා කියලාම බනිනවා, දොස් කියනවා. මෙතෙන්දී පින්නතුනි හුඟා පරිස්සම් වෙන්න. අදටත් ලෝකයේ සිල්වත් ගුණවත් උතුමන් මේ ශාසනය සෝභමාන කරනවා. අපි කරන ප්‍රකාශය ආර්ය උපමාදයක් බවට ගිහිල්ලා අපේ මුළු ආධ්‍යාත්මික දියුණුවම පහළට වැටෙන්න පුළුවන්. මෙහෙමින් අවස්ථාවේදී මොහු කොච්චර ප්‍රබලද කිව්වොත් ඔහු කියනවා මං කියපු කතාව නම් බුදුරජාණන් වහන්සේට කියන්න මට කමක් නැහැ කියලා. එහෙමම කියනවා මේ මාගන්ධිය. තාම බුදුහාමුදුරු මුණ ගැහුණෙත් නැහැ. කොහොමද ටික වෙලාවක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ භාරද්වාජයට. භාරද්වාජයක කියන තැනින් බුදුහාමුදුරු ඇහුවා මෙහෙම කතාවක් කළාද කියලා.
මේ කතාව වෙනකොටම බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත ඥාණයෙන් මේක දැනගත්තා. ඊට පස්සේ මාගන්ධියත් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. මුණ ගැහිච්ච අවස්ථාවේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා මාගන්ධිය මම දේශනා කරනවා මේ ඇස කියන දේ රූපාරාමං රූපරතින් රූප සම්මුදිතං කියලා. ඇස කියන දේ නිතරම රූපයක් ඇසුරු කරලා තියෙන්නේ. ඇස කියන දේ නිතරම රූපයට ඇලිලා තියෙන්නේ. ඇස කියන දේ නිතරම රූපයත් එක්ක සතුටු වෙනවා. ඇස විතරක් නෙවෙයි අපේ කන නිතරම රූපයක් ඇසුරු කරලා තියෙන්නේ. ඒ රූපයට ඇලිලා තියෙන්නේ. ඒ රූපෙහි සතුටු වෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රිය සියල්ලක්ම ගැන බුදුහාඳුරෝ කියන්නේ මේක නිතරම රූපය ඇසුරු කරලා තියෙන්නේ. අන්න එහෙම තියෙන ලෝකයට මම මේ ඇසේ සංවරය සඳහා ඇස ආරක්ෂා කිරීම සඳහා ඇසෙන් මිදීම සඳහා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඔබ ඒක නිසාද මට මේ බෝනහෝ කියලා කියන්නේ කියලා ඇහුවා. ඔව් භාග්‍යවතුන් වහන්සේ මම ඒ නිසා තමයි ඔබ වහන්සේට මේක කියන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ පොත්පත්වලත් මේ ගැන සඳහන් වෙනවා. අන්න ඒ නිසා තමයි මම මේක කියන්නේ කියලා සඳහන් කරා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඇස කියන දේ නිතරම රූපයක් ඇසුරු කරලා රූපයට කැමැත්තෙන් ඉන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. අන්න එවැනි තියෙන ලෝකයකට මෙන්න මේ ඇස දිගටම රූපේ නොයන විදියට මම ලෝකයට ධර්ම දේශනා කරනවා. මේ රූපයෙන් මිදෙන විදියට ධර්ම දේශනා කරනවා කියලා සඳහන් කළා. අන්න ඒ ආකාරයට මුලදී මම ඇස පිනවන මාර්ගයක මං හිටියේ. මම ප්‍රාසාද කිහිපයක වාසය කළා. වස්සාන, හේමන්ත, ගිම්හාන කියන මේ ඍතුවලදී වැසි කාලයට එක ප්‍රාසාදයක මම වාසය කළා. හිම කාලයට, හිම වැටෙන කාලයට ඒ වගේම තවත් ඊට අදාළ මම ප්‍රාසාදයක මම වාසය කළා. ග්‍රීස්ම කාලයට ගිම්හාන ඍතුවට තවත් ප්‍රාසාදයක මම වාසය කළා. අන්න එහෙම වාසය කරමින් මේ ලෝකයේ ඉහළම කම්සප විඳපු කෙනෙක් මම. නමුත් මම පස්සේ කාලේ තේරුම් ගත්ත මේ වගේ තියෙන නිසරු භාවය. ඒ නිසරු භාවයේ තේරුම් අරගෙන මම මේ වගේ මිදුණා. මිදලා මේ දෙස බලනකොට මට හරියට පේනුන ස්වභාවය කොහොමද? යම් කෙනෙක් ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි ඇලෙනවා නම් බුදුහාඳුර උපමාවක් සඳහන් කළා. මොකක්ද උපමාව? එක්තරා කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හමේ රෝග තියෙන කෙනෙක් ඉන්නවා. මේ කුෂ්ඨ රෝගියා මේ හමේ රෝගී දුරු කරගන්න තැමිට අතින් ඒ කුෂ්ඨය කහනවා. නොයෙක් විදිහේ බෙහෙත් ගල්වනවා. ඒ වගේම ඔහු මේ සඳහා නොයෙක් විදිහේ ප්‍රශ්නයන් මේ හැම රත් කරනවා. මේකේ තියෙන වේදනාව අඩු කරගන්න. මේක තමයි මොහුගේ ස්වභාවය. නමුත් යම් කිසි දවසක මේ තැනැත්තා මේ රෝගයෙන් සුව වෙනවා. මේ දැඩි කුෂ්ඨ රෝගයෙන් සුව වෙනවා. අන්නේ සුව වෙච්ච දවසට මේ තැනැත්තාට හිතෙනවද අර කුෂ්ඨ රෝගියා අර කුෂ්ඨය කහනවා වගේ නැත්තම් ඒකට ගිනිපත්තු කරනවා වගේ අර සුව වෙච්ච කෙනාටත් කරන්න සිතංගියක් යෙදෙනවාද කියලා. මාකන්දී කියනවා එහෙමනම් හිතෙන්නේ නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා හිත දිනු කරලා දිව්‍ය ලෝකෙ ගියොත් දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් දකිනකොට මේ මනුස්ස ලෝකේ සැප සම්පත් විඳින ආසාවක් ඇති වෙනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි එහෙම ආසාවක් ඇති වෙන්නේ නෑ. මනුස්ස ලෝකේ සැප විඳින තියා මිනිසියෙකුට ලං වෙන තරම්වත් සිතෙන් ගියක් හැදෙන්නේ නෑ කියලා. අපි මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන හිටියට මේ භෞතික ලෝකයේ දෙවියන්ට අපට සමීප වෙනවත් කැමති නෑ කියලා. මෙන්න මේක තමයි මේ කන්සප්ටයෙන් ටිකෙන් ටික අයින් වීමේ තියෙන ස්වභාවය කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකයේ සැපයත් ඉක්මවල ගිහිල්ලා ධානා මට්ටමට සිත දිනු කරොත් නැත්තම් කාමච්ඡන්දාදී නීවරණ දුරු කරන මානසිකත්වයට ආවොත් කෙනෙක් අන්න ඒ කෙනාට මේ ලෝකයේ තියෙන කම්සප විඳින ආසාවක් තියනවාද? වැඩි දෙයක් තමයි දිව්‍ය ලෝකයේ කම්සප විඳින ආසාවක් තියනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි එහෙමනම් ආසාවක් දෙන්නේ නැහැ කියලා සඳහන් කළා.
මෙන්න මේකයි මාගන්ධිය මා සඳහන් කරන්නේ මේ කම්සැපවල තියෙන ආදීනම කියලා. මේ කම්සැපේ ආස්වාදයක් තියෙනවා, ඇසෙන් දකින රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකේ ආස්වාදේ තාම ටිකයි. ඒකේ ආදීනව බහුලයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මෙහෙම සඳහන් කළ ඊළඟට සඳහන් කරනවා තවත් සුවිශේෂ කාරණයක්. මේ මාගන්ධිය කියනවා අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං කියලා කාරණයක්. දැන් මෙතනින් තමයි ගාථාවට එන්නේ. එහෙම කියනකොට ධර්මයේ දන්නේ නැත්නම් හිතේ ගාථා වැරදිලවත්ද කියලා. මේ විදිහට නේ අපි ගාථා අහලා තියෙන්නේ නේ මීට වඩා වෙනස් විදියකටනේ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්තනං විශ්වාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං කියලා ගාථාවක් අපි අහලා තියෙන්නේ නේ. දැන් ඔබත් අවධානයෙන් ඉන්න ඕනේ මේ මොකද්ද කොතනද මේ කතා කරන්නේ කියලා. එතකොට ඒ ගාථාව නෙවෙයි දැන් මේ අපි විස්තර කරන්නේ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨිය පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං කියන ගාථාව වෙන්නේ ධම්මපදේ. ඒක කොසල් රජතුමා විසින් දේශනා කරපු ගාථාවක්. එතෙන්දී ආරෝග්‍ය පරමාලාභා කියලා සඳහන් කරන්නේ ශාරීරික නිරෝගී භාවයට. අපි බොහෝ විට රෝහල් වල එහෙම ගහලා තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභා කියලානේ. නිරෝගීකම ලොකුම සුවය කියලා. ඒ බුදුදහමේ තාම සරල අර්ථය පිනතුනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. බුදුහාඳුරු මේ මාගන්ධිය සූත්‍රයේ දේශනා කරන්නේ ඒ ගාථාව නෙවෙයි. ඊට වඩා වෙනස් ගාථාවක්. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං කේමං අමතගාමිනං. ආරෝග්‍ය පරමාලාභා නිරෝගී භාවයේ ලොකුම සුවය, නිවන උතුම්ම සුවය, ඒ වගේම මාර්ගයන් අතුරෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ උතුම් ඒක අමෘතගාමී ප්‍රතිපදාවක් කියලා. මෙහෙම සඳහන් කරනකොට මාගන්ධිය කියනවා අපේ ග්‍රන්ථවලත් මේ ආරෝග්‍ය පරමාලාභා කියන එක සඳහන් කරලා තියෙනවා. නිබ්බානං පරමං සුඛං කියලා අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා කියලා. ඔහුගේ ආගමික ග්‍රන්ථවල පරිබ්‍රාජක ආරාමයේ ඔවුන්ගේ පරිබ්‍රාජක ආගමික ග්‍රන්ථවලත් මේ කරුණම සඳහන් වෙනවා කියලා. හොඳයි කල්පනාවෙන් අහන්න පින්නතුනි. එතකොට බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියනකොට නිරෝගීකම ලොකුම සුවය කියලා කියනකොට නිර්වාණය උතුම්ම සුවය කියලා කියනකොට මාගන්ධිය කියනවා ස්වාමීනි ওই පාඩේ අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා කියලා. හැබැයි අනිත් පද දෙකේ නෑ. අට්ඨංගිකෝච මග්ගානං කියන මේ පදයට කේමං අමතගාමිනං කියන පදයට ඔවුන්ගේ ග්‍රන්ථවලින් ගිලිලා තියෙනවා. අර මුල් පද දෙක විතරයි තියෙන්නේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධියයි එහෙනම් ওই පද දෙක ඔබේ ආගමේ විදියට ඔබ තේරම निराකරණය කරගෙන ඉන්නේ කොහොමද කියලා. නිරෝගී භව ලොකුම සුවය කියලා සඳහන් කරනවා නම් මොකද්ද මේක කියලා. ඔහොම මොකද සඳහන් කරන්නේ මේ වෙලාවේ. අර අපි කියන්නේ අර මේ පොඩි බිල්ඩර්ස්ලා රාත් එහෙම ඉස්සරහට අරගෙන අර ශක්තිමත් කියලා පෙන්නන්නේ. අන්න ඒ වගේ කියන ස්වාමීනි මෙන්න මේක තමයි නිරෝගී භාවය කියලා. අත දෙක කළාත් එහෙම අත ගාලා කියන ස්වාමීන් බලන්න මගේ මේ ශරීරයේ තියෙන නිරෝගී භාවය. මෙන්න මේක තමයි අපේ ආගමේ කියන්නේ කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මාගන්ධිය මේ ගාථා පද ටික අතීත බුදුවරුන්ගේ ආපු එකක්. ඒ අතීත බුදුවරුන්ගෙන් ආපු මේ කොටස් ටිකේ කොටස් ගිහිල්ලා ඒ ගැඹුරු අර්ථය නෙවෙයි ඊටාම සරල අර්ථයකට මේ ගැඹුරු අර්ථයපත් වෙලා කියලා. මේ නිරෝගී භාවය කියන්නේ පිනතුනේ හුදෙක් මේ ශාරීරික නිරෝගීතාවය නෙවෙයි බුදුහාර මෙතෙන්දී මේ දේශනා කරන්නේ. එහෙනම් මොකද්ද? මානසික නිරෝගීතාවය. මානසික නිරෝගී භාවය කියන්නේ මොකද්ද? අපේ හිත රාග ද්වේෂ අඩු කර ගැනීම. අද ලෝකයේ ප්‍රධානතම රෝග වෙලෙස සලකන්නේ කායික රෝග නෙවෙයි පින්නතුනි. අද ලෝකයේ මානසික රෝගයි ඉහළට යන්නේ. අද ලෝකයේ විද්‍යාඥයන්, දාර්ශනිකයන්, සයිකියාට්‍රික්ස්ලා, කවුන්සලර්ස්ලා, සයිකොලොජිස්ට්ලා බොහොම දැවැන්ත පරිශ්‍රමක යෙදෙන්නේ මානසික රෝග වලට පිළියම් මොනවද කියලා.
ගත වුණු වසර 50කට තිස්සේම වුණ අධ්‍යයනය කරන්නේ පරිශන කරන්නේ ලෝකේ ආගම් සිසාරා ගිහිල්ලා ආගම් අධ්‍යයනය කරමින් ඒ ආගම් වල තියෙන හරපද්ධතියන් අධ්‍යයනය කරමින් ඔවුන් බලන්නේ මේ මානසික රෝග වලට දෙන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියලා. ඒ ආගම් වලින් ගන්නේ හැබැයි ආගම් වලින් ගත්ත කියලා කියන්නේ පොදු මෙඩිකල් ට්‍රීට්මන්ට් විදියට ඕන ඉදිරිපත් කරනවා. ඇයි එහෙම කරන්නේ? ආගමික මතවාදයක් කියලා කිව්වොත් මිනිස්සු මේක පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න කැමති නෑ. දැඩි ආගම්වාදියා ඉන්නවනේ. ඒ නිසා ඕන් කෙරේ කරුණාවෙන් තමයි මේක කරන්නේ. අපිට හිතෙන අපේ ආගම් වල තියෙන හොරට ගන්නවද කියලානේ. එහෙම තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. ඕන්ගේ අවශ්‍යතාවය මේ කොහොම හරි ක්‍රමයකින් මිනිස්සුන්ට මේකට පිළියමක් දෙන මිනිස්සු සුවපත් කරන්නේ. එතකොට මෙන්න මේ මාගන්ධිය මෙහෙම සඳහන් කරනකොට මාගන්ධියට බුදුහාමුදුරු දේශනා කරන්නේ මාගන්ධිය ওই අර්ථකථනය වැරදි. මෙතන බුදුහාමුදුරු ලස්සන උපමාවක් කියනවා. එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. ඇස් දෙකම නොපෙනෙන කෙනෙක් ඉන්නවා. අන්නේ ඇස් දෙකම නොපෙනෙන කෙනාට වෙනත් කෙනෙක් දෙනවා ඊටාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක්. අපිරිසිදු වස්ත්‍රයක් දෙනවා. දීලා කියනවා මේක ඊටාම පිරිසිදු ලස්සන වස්ත්‍රයක් කියලා කියනවා. මේ තැනත්තා මොකද්ද කරන්නේ? මේක පිළිගන්න මේ කියන දේ. පිළි අරගෙන ඒකත් ඇඳගෙන අනිත් ඇටත් කියනවා මං ඇඳගෙන ඊටාම ලස්සන වස්ත්‍රයක් කියලා. ඊටාම පිරිසිදු වස්ත්‍රයක් කියලා කියනවා මේ අඳ කෙනා. නමුත් ඇඳගෙන ඉන්නේ කොයි වගේ වස්ත්‍රයක්ද? ඔය ඊටාම දුර්වර්ණ වෙච්ච අපිරිසිදු වස්ත්‍රයක් තමයි මේ කෙනා හැඳගෙන ඉන්නේ. බුදුහාමුදුරු සඳහන් කරනවා මාගන්ධිය ඔබත් අන්නේ වගේ. මේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං කියලා ඔබ මේ හඳුනාගෙන ඉන්නේ අර අන්ධයා අර ඇඳුම හඳුනාගෙන ඉන්න වගේ. ඔබේ දැස අන්ධයි ඔබ මේ වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. ඔබේ අර්ථකථන ඔබේ ඩෙෆිනිෂන් එක වැරදි කියලා. මෙන්න මෙතෙන්දී සඳහන් කරනවා යම් කිසි වෙලාවක මේ අන්ධ තැනැත්තා පිළිබඳව කරුණාවෙන් කිසියම් පුද්ගලයෙක් මේ තැනැත්තාට ඇස් දෙකට ප්‍රතිකර්ම කරනවා. ඇස් දෙක සුවපත් කරන හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා හිසට බෙහෙත් ගල්වලා ඇහැට බෙහෙත් ಜಾති දාලා නස්නාදිය කරලා කසාය වර්ග දීලා බොන්න නොයෙක් විදිහේ බෙහෙත් දීලා මේ අන්ධ තැනැත්තාගේ දෙනුවන් පහන් කරනවා ඇස් දෙක සුවපත් කරනවා. මෙහෙම සුවපත් කරපු ගමම මේ කෙනා බලන්නේ මොකද්ද? මේ කෙනා ඉස්සෙල්ලාම බලන්නේ මෙච්චර කලක් ඇඳගෙන හිටිය ඇඳුම දිහා. අන්නේ වගේ පින්තුණි ඔබත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට අහුවොත් එදාට ඔබේ ජීවිතේත් ඇති වෙන පරිවර්තනය මෙන්න මේකයි. මෙතෙක් කලක් ඔබට ලෝකයා හොඳයි කිව්වේ මොනවද? දිනු රටකට එන්න තියෙනවා නම් හොඳයි. ඉහළම විශ්වවිද්‍යාලයකට යන්න තියෙනවා නම් හොඳයි. හොඳම වාහනයක් ගන්න තියෙනවා නම් ඒක හරි පහසුකම්. හොඳ ලස්සන ඇඳුම් තියෙනවා නම් හරිම හොඳයි. රසවත් කෑම තියෙනවා නම් මේව තමයි හොඳම දේවල්. මෙන්න මේව පිළිබඳව අපි මුලාවටපත් කළ තිබුණේ. එහෙම මුලාවටපත් කළ ගිහිපු අපි දිගටම ගියොත් අපි මරණාසන්න මොහොත වන විට අපි දැඩිසේ මුලාවටපත් වෙලා මරණාසන්න මොහොත වන විට අපේ ඇස ආදී පංච විඥානයන් දුර්වල වෙනවා. අපට ඒ වලට ක්‍රියාත්මක වන්නේ අපේ මන ආයතන විතරයි. ඒ වෙලාවේ සිතට ගන්න අරමුණත් අපි රූපයක්සේ අරගෙන ඇති දෙයක්සේ අරගෙන අපි දුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැම් විට සුගතිගාමී වුණත් නැවත අපි සසරට වැටිලා මේ භවය තුලම සැරිසරනවා. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ මේ රූපය බැහැර කරන්නේ නැහැ. ඔබ මේ වෙලාවේ රූපයක් දකිනවා නම් ලස්සන රූපයක් මේ දකින රූපය නෑ කියලා බුදුහාමුදුරු කියන්නේ නැහැ. මේ ලස්සන ආලෝකය, මේ ලස්සන පහන්, මේ ලස්සන කැඳලින් අය, ප්‍රතිමා වහන්සේ, මේ ලස්සන විදුලිය මේව නෑ කියලා බුදුදහමේ කියන්නේ නැහැ පින්තුනි. මේක නෑ කියන්නේ විතරක් නෙවෙයි. මේක ලබන්නේ පින්තුනි තාම ප්‍රබල කුසල ධර්මයේ ආනිසංසයක් විදියට, විපාකයක් විදියට මේ ලබන්නේ. මේ වෙලාවේ ඔබ පහසුවක් පිනෙනවා නම් මේ වෙලාවේ ඔබට ලස්සන රසවත් ආහාරයක් ඔබ භුක්ති විඳිනවා නම් ඒක නිකන් නෙවෙයි.
ඒක නෑ කියන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි. ඒක ඔබ ලබන්නේ සසර කලාව ලොකු පින කානිසංශයක් විදියට. නමුත් වෙනතන අවසනාව මොකද්ද? අන්න ඒ පිනෙන් ලැබෙන දේ ප්‍රතිඵල විඳින අවස්ථාවේ යථා ස්වභාවය අපි දන්නේ නැති නිසා අන්න ඒ දේ පිළිබඳව අවිද්‍යාවෙන් වැළඳගෙන අන්න ඒ දේ පිළිබඳවම අපි අවසානයේ දුකටපත් වෙලා සසර දුකට පහළට අපි ඇද වැටෙනවා. අන්න ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මේ රූපේ යථා තත්ත්වය ඉදිරිපත් කළ දීලා ඒ රූපය ඔබට ලැබෙන්නේ අතීත පුණ්‍ය කර්ම වල විපාකයක් විදියට. අන්න ඒ රූපය ඔබ අත්විඳිනකොට ස්වභාවය මොකද්ද කියලා අපට පෙන්වලා දෙනවා. මේ වෙලාවේ ඔබ දකින රූපය ඔබ හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඔබේ ඇසින් නෙවෙයි, චක්කු විඥාණයෙන් නෙවෙයි, eye consciousness එකෙන් නෙවෙයි ඔබ හඳුනාගන්නේ mind consciousness එකෙන් කියලා දැනගන්නට ඕන. එතකොට රූපේ නෑ කියන්නේ අපි මේ මොහොතේ රූපයක් හඳුනා ගන්නකොට ඇසෙන් දකින රූපයක් හඳුනා ගන්නකොට ඒ වගේම කනෙන් අහන ශබ්දයක් හඳුනා ගන්නකොට නාසයෙන් විඳින ගඳ සුවඳක් හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ ඇසෙන්වත් කනෙන්වත් නාසයෙන්වත් දිවෙන්වත් රසයෙන්වත් නෙවෙයි. අපි ඒක හඳුනාගන්නේ මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් හඳුනා ගන්නවා කියන එක අපි දන්නවා. අන්න ඒක දැනගත්තොත් අපි ඒ දකින රූපය ඔස්සේ ගිහිල්ලා ඒ පහළ වෙන නාම රූප දෙකට අදාළව නැවත විඥානය ගොඩනගාගෙන නාම රූප පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපං කියන මේ සර්කල් එකෙන් මේ චක්‍රයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ නිදහස් වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් ඊට කලින් අපි තාම පැහැදිලිව මේ සූත්‍රයේ සඳහන් කරන අනිත් කාරණා ටික තාම සරලව සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ගැඹුරු කාරණා වලින් කියලා ඊට පස්සේ සරල කාරණා කියන බය වෙන්න එපායි. පින්නතුනි මෙතනින් ඊළඟට සඳහන් කරන පද ටික තමයි අට්ඨංගිකෝච මග්ගාණං කේමං අමතගාමිනං ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං කේමං අමතගාමිනං අමෘතගාමී මාර්ගයේ විදියට නියම සුවේ ලබා දෙන මාවත විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර්ගයන් අතුරින් උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, the noble eightfold path. මෙන්න මේක තමයි බුදුදහමේ සඳහන් වෙන මූලික ඉගැන්වීම. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සියලුම ඉගැන්වීම් ගොනු කරන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් ආරම්භ වන්නේ සම්මා දිට්ඨි පුරේ යවන් කියලා කියනවා. නිවැරදි දැක්මක් ලබා ගැනීම. අර S2 අන්ධ කෙනාට ආලෝකය ලබා දෙනවා වගේ අපට ලෝකය ගැන බලන්න පුළුවන් නුවණ ලබා දෙන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ලබන්නම් පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් අවශ්‍ය වෙනවා. සම්මා දිට්ඨිය ලබන්න නම් වෙනත් කල්යාණ මිත්‍රෙක් වෙතින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඊට අදාළව වූ යෝනිසෝ මනසිකාරය නෝනින් මෙනෙහි කරන්නට ඕන. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ පිටුපස්සේ ක්‍රියාත්මක වන ඉරණම පිළිබඳව අවබෝධය ලබා දෙන්නේ. ඒක අතකින් කර්මය ගැන. අපේ හිත මුල් වෙලා කරන දේවල්ට අනුරූපව හිතේ තියෙන ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදුව තියෙනවා නම් අපි කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අපට දුක් විපාක වෙනින් සිද්ධ වෙනවා. හිත පිරිසිදුව තිබුණොත් අපි කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අපට සැප විපාක ලබා ගන්න පුළුවන්. මෙන්න මේකයි ලෝකයේ තුල තියෙන සම්මා දිට්ඨිය. දෙවැනි කාරණය තමයි මේ ලෝකෙන් ඉක්මවල යන සම්මා දිට්ඨිය. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන විදිහේ සම්මා දිට්ඨිය. මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේ ක්‍රියාත්මක වන යථාර්ථය මොකද්ද කියන එක. අපි මේ මොහොතේ යම් කිසි දෙයක් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ දැන් පේන රූපය නෙවෙයි, නිරුද්ධ වෙච්ච රූපය. හරියට සරල උදාහරණයක් කියනවා නම්
අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් අපි ඉන්නේ රෝද හතර උඩ ඉන්නේ. අන්නේ රෝද හතර වගේ තමයි පංච උපාදානස්කන්ධය. ඒ නිරුද්ධ වෙච්ච පංච උපාදානස්කන්ධය උඩ ඉඳගෙනයි මේ ඉස්සරහා රූපේ දිහා බලාගෙන ඉන්නේ අපි. නමුත් සිත ඊටාම වේගවත් නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මේ යථාර්ථය අප මුලදී විශ්වාස කරන්නට ඕන අපි. ඒ විශ්වාසයෙන් මත තමයි ඉදිරියට යන්නේ. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනට ඕන. මේකට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට ජීවිතේ කිසිදාක හිතලා නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට තියා සරුවත් හාමුදුරුවන්ට මේක තනියෙන් හිතලා තේරුම් ගන්න බැරි වුණා. සරුවත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේ හැරුණකොට හිටිය ප්‍රඥාවන්තම කෙනා. උන්වහන්සේට හැකියාවක් තිබුණා මුළු කල්පයක් තුළ වහින වැසිවල වැසි බිඳු ගන්න කියන්නේ. ඒ තරම් ප්‍රඥාවන්ත උත්තමයෙකුටවත් මේක හිතලා තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේට සිදුුණා මේක අසජ හඳුනන අහලා දැනගන්න. අපි කොයි විශ්වවිද්‍යාලයක ගියත් මේක අපිට තේරුම් ගන්න බෑ. ඕනම තැනකින් කියයි අපි මේ බාහිර බලන රූපය ඇටම් එකකින් හැදලා තියෙන්නේ. ඒ ඇටම් එකත් බින්දට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී අංශු වලින් තියෙන්නේ. ඒ අංශු ශක්තිය විතරයි. ඒ ශක්තිය වෙනස් වෙන දේවල් වලින් ලෝකෙ හැදලා තියෙන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඊට වඩා එහා දෙයක් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා එහා කියලා කියන්නේ මේ අපේ ඇටම් එක බෙදලා බලනකොට ඒ බලන්නේ නිරුද්ධ වෙච්ච ඇටම් එකක් දිහා කියන එක. ඒකත් මන ආයතනයට ලක්වන දෙයක් බවයි බුදුදහම අනාවරණය කරන්නේ. සාමාන්‍ය විද්‍යාඥයෙක් ඈස් ආකාශයේ ගැලැක්සියක් දිහා බලලා ලස්සන ගැලැක්සියක් මේ ගැලැක්සියේ ප්‍රමාණය මෙච්චරයි මේකේ සෝලාර් සිස්ටම්ස් මෙච්චර ගණක් තියෙනවා කියලා පරීක්ෂණ කරද්දී නුවණැති කෙනෙක් දන්නවා මේ ගැලැක්සිය මීට වසර 100 ගණනකට කලින් විනාශ වෙලා ওই පේන තැන ওই ආලෝකය පොඩ්ඩක්වත් නැහැ කියලා උදානවා. මෙන්න වෙනස විද්‍යාඥයාගේ සහ බුද්ධ ශ්‍රාවකයාගේ වෙනස මෙන්න මේක. ඒ ඈත පේන ආලෝක වර්ෂ මිලියන ගණන් ඈත තියෙන ගැලැක්සිය විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මේ මොහොතේ ඉස්සරහ දකින මේ රූපයත් ඔබ දැන් චක්කු විඥාණයෙන් හඳුනා ගන්න එකක් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච ඇස, රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ නිරුද්ධ වෙලා තිබෙද්දී මන ආයතනෙන් හඳුනා ගන්න දෙයක්. ඒ මන ආයතනයත් මේ මොහොතේ හේතුඵල ධර්මයට හටගෙන මෙතනම නිරුද්ධ වෙන යථාර්ථයක් කියන එක දැනගත්තා. එතකොට කොට කිසිම දෙයක ඇලෙන්නවත් ගැටෙන්නවත් බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ ගමන් මගේ ඉදිරියට යනකොට පේනතුනි සම්මාදිටය ඇති වෙච්ච ගමන් මොහොත අලුත් ප්‍රබෝධයක් ලැබෙනවා. ජීවිතයේ ආලෝකයක්, අලුත් ඇසක් ලැබුණා වගේ. අර අන්ධ කෙනාට ඇස් දෙක ලැබුණා වගේ ඔහු මෙතෙක් කලක් සැප කියලා විඳපු දේවල් උන්ට දැන් මතක් වෙනවා. මොකක්ද ඇත්තටම ජීවිත යථාර්ථය කියලා. අන්නේ යථාර්ථයේ ඊටාම ඉක්මනින් ඇහැට රූපය දකින වේගෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන් විදියට ඔහු තමන්ගේ සිත සහ කය මෙහෙවනවා. දිනුතුනේ සරල උදාහරණයක් කියන්නම්. ඈත කන්දක ඔබ එක කන්දක ඉන්නවා. තවත් ඈත කන්දක දරුණු සර්පයෙක් ඉන්නවා. බොහොම විසගෝර සර්පයෙක් ඔබ දුරේක්ෂයකින් බලනවා නම් ඔබට පේනවා ඈත කන්දක සර්පයෙක් ඉන්නවා කියලා. ඔබට මේ සර්පය දැක්කම බයක් ඇති වෙනවද? ඈත කන්දක ඒ සර්පය ඉන්නේ. ඔබට බයක් හට ගන්නවද? බයක් ඇති වෙන්නේ නැහැ. ඔබ බොහොම හොඳයි. හැබැයි ඔබ රාත්‍රියේ කාලේ විදුලි පන්දමක් දැල්වාගෙන යනකොට ආලෝකයක් ටෝච් එකක් දැල්වාගෙන යනකොට ඔබට ඉස්සරහා ඔබ ගහගෙන යනකොට ටෝච් එක ඔබ කලබලෙන් යන්නේ ඒ සර්පයා දෙස ඔබේ ටෝච් එකේ වැටුණු ගමන් ඔබට මොකද්ද වෙන්නේ? බයක් හට ගන්නවනේ. අර ඈත කන්ද දිහා බලනකොට බයක් ඇති උනේ නැහැ. හැබැයි අර ටෝච් එකේ එළියට ලක් වෙච්ච සර්පය දකින්නකොටම ගැස්සෙන එකපාර. ඇයි ඒකට හේතුව? අර ඈත කන්ද දිහා බලන විට ඔබ දන්නවා ඒ සර්පයා බොහොම දුරයි ඉන්නේ කියලා. හැබැයි ඔබ අර ටෝච් එක ගහ යනකොට කොහොමද?
ඔබ හිතන් ඉන්නේ ඒ ටෝච් එක තියෙන තැනේ ඔබ මේ මොහොතේ ඉන්නේ කියලා. අන්න ඒකයි බය හටගත්තේ. ඔබ හරියට සිහියෙන් ගියොත් ටෝච් එකක් ගහගෙන හරියට සතිමත් භවෙන් නම් ඉන්නේ. ඔබ ටෝච් එකට සර්පයා දැක ගමන් ඔබ බය වෙන්නේ නැහැ. ඔබ හිමින් සැරේක මගේ කරලා යන්න පුළුවන් ඔබට. ඔබ අසීයෙන් ගියොත් විතරයි ඒ වෙලේ ඔබට බය හටගන්නේ. හැබැයි එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හුඟක් ළඟ හිටියොත් බය ඇති වෙන්න පුළුවන්ද කියලා. ඔව් හුඟක් ළඟ හිටියොත් බය ඇති වෙන්න පුළුවන්. එතකොට හිතන්නේ ඒ ළඟමයි සර්පයා ළඟමයි තමයි ඉන්නේ කියලා. ඒ අසීයෙන්මයි අසති අමනසිකාරයෙන්මයි ඉන්නේ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් කකුල් දෙක ළඟ තියමුණොත් එහෙනම් තවත් බය ඇති වෙන්න පුළුවන් නේද කියලා. පින්නතුනි ඔබ විශ්වාස කරනවද සමහර රහතන් වහන්සේලා කුටියේ වැඩ ඉන්නකොට ඇඳේ කුටියකට භාවනා කුටියේ ඇඳේ ඉන්නකොට සමහර රහතන් වහන්සේලාගේ ඇඟට සර්පයෙක් වැටෙනවා. ඊටාම දරුණු සර්පයක්. කොයිතරම් දරුණු සර්පයෙක්ද කියලා කියනවා නම් ඒ සර්පය ඇඟට වැටිලා ඊටාම සුළු මොහොතෙන් මුළු මේ ෆිසිකල් බොඩි එකම මේ ශරීරෙම වැලියට ගන්නට වෙන් වෙලා යනවා. ඒ තරම් දරුණු සර්පයක්. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුට අරතරන් දරුණු සර්පයෙක් ඇඟට වැටිච්ච වෙලාවකදීවත් බයක් හටගන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ දන්නවා මේ සර්පයා වැටිලා එක තේරුම් ගන්නකොට තේරුම් ගන්න මන ආයතනය කියන එක සිහිය තියෙනවා. නාම රූප විඥාන දෙක පිළිබඳව අතිශය සංවේදීව සිහියෙන් ඉන්නේ. උන්වහන්සේට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. උන්වහන්සේට බයක් නැහැ. කායික වේදනාවක් එනවා. හැබැයි ඒ කායික වේදනාව ටික මානසික දුකක් විදිහට ගන්නෑ. මේ වේදනාව මගේ කියලා ගන්නෑ. පින්නතුනි මෙන්න මේක තමයි සතිමත් බව දිනු කිරීම කියලා මට ඉස්සරහට කියන්නේ මෙන්න මේ ගමන් මගට තමයි මේ සම්මාදිටියත් එක්කම යන්නේ. ඒ සම්මාදිටියෙන් පිවිසෙච්ච කෙනා සම්මා සංකල්ප ඇති වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හටගන්නවා. මේ පංචකාම සම්පත්තියෙන් ටික ටික අයින් වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ගිහි ගෙදර ඉඳගෙන මොනත් මෙවැනි සුවිශාල දර්ශනයක් තියෙනවා මම ටික ටික ප්‍රැක්ටිස් කරන්න ඕන කියන හැඟීමක් එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නතුන ඔබට හිතේ මේව තියෙන්නේ හාමුදුරන් පිළිපදින විතරයි අපට නෙවෙයි අපට සාමාන්‍ය විදියට තියෙන දරුවෝ ටික හදාගෙන ඉන්න විතරයි අපට තියෙන්නේ කියලා. එහෙම හිතන්න එපා පින්නතුනි. ඔබ දරුවෝ ටිකත් හොඳට හදන්න. දරුවන්ට උගන්වන්න හොඳට. දරුවන්ට උපරිම සලකන්න. ඒ සලකන ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහම් මගේ ඉන්න සෝවාන් වෙච්ච සකදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච ගිහියයි හිටියා. සෝතාපන්න කාමභෝගියයි හිටිය විතරක් නෙවෙයි. ගෙදර ඉඳගෙන සෝතාපන්නව බ්‍රහ්මචාරීව වාසය කරපු අය හිටියා. සකදාගාමීව ගෘහස්ත ජීවිත ගත කරපු අය හිටියා. අනාගාමීව බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු අය හිටියා කියලා සඳහන් කරනවා. එක නේද? දෙන්නේද? 10 දෙනෙක්ද? 100ක්ද? 500ක්ද? නෑ ඊටත් වැඩි කියලා. ඒ නිසා පින්නතුනි අපට මේ රෝගය ලැබෙච්ච වටිනාම දේ සද්ධර්මය. දිනපතා බැරි වුණත් මාසෙක දවසක් හරි මේ රහත් මාර්ගයේ ආර්ය උතුමන්ගෙහි මේ භාවිතය තුන අපි උත්සාහ කරන්න ඕන. අව්‍යාපාද සංකප්ප ඇති වෙනවා. අනිත් කෙනා පිළිබඳව අමනාපයට ටිකෙන් ටික අඩු වෙනවා. දැන් ඔහු මෛත්‍රිය වඩන යන්නේ. අවිහිංසා සංකල්පය. ඔහු වෙනත් කෙනෙකුට හිංසාවක් කරන්නට හිතෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳන් පින්නතුනේ ඔහු සම්පූර්ණයෙන්ම යන්නේ. දැන් ඔබ මෛත්‍රිය සාගත වෙන්න කියලා අපි මුලදී කිව්වනේ ඔබට. අන්නේ මෛත්‍රිය තමගේ ජීවිතයට ආලෝකයක් කරමින් යානාවක් කරගනිමින් මේ තැනත්තා ඉදිරියට ගමන් කරන්නේ. මෛත්‍රිය වඩමින් යන්නේ. අන්නේ මෛත්‍රිය ඊටාම ඉහළ මට්ටමින් පවත්වා ගන්නට උත්සාහ කරනවා. අම්මා කෙනෙක් අම්මට ඉන්නේ එකම දරුවා රකින්නවා වගේ අපි සාමාන්‍ය කියන්නේ අනිත් අය ආරක්ෂා කරනවා කියලා. නමුත් පිළිතුරු ගැඹුරට ගියාම අර්ථය මොකද්ද? අම්මා කෙනෙක් අම්මට ඉන්නේ එකම දරුවා රකින්නවා වගේ මේ ධම්මගේ ඉන්න කෙනා මොකක්ද ආරක්ෂා කරගන්නේ? මේ මෛත්‍රී සිතුවිල්ල ආරක්ෂා කරගන්නේ. දරුවා නෙවෙයි ආරක්ෂා කරගන්නේ.
සාමාන්‍ය අපි විග්‍රහයේදී අපි කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවට සලකන වගේ ආකල්පයකින් අනිත් හැම දෙනාටම සලකන කියලා අපි කියන්නේ නේද? ඒ අර්ථයත් අපිට ගන්න පුළුවන්. නමුත් ගැඹුරටම ගියාම වෙනතුනේ මොකක්ද අපි ආරක්ෂා කරගන්නේ? ආරක්ෂා කරගන්නේ අපේම මෛත්‍රී සිත, අපේ සිතයි අපි ආරක්ෂා කරන්නේ. ඒ සිතට අනිත් කෙනෙක් පිළිබඳව ආමනාපයක් ඇති කරගෙන ඒ හිතේ ලස්සන නැති කරගන්න අපි කැමති නැහැ. ඒ මෛත්‍රී සිටිවිලත් එක කාලය ගත කරනකොට සම්මා වාචාව යනවා. නිතරම තමයි යහපත් වචන කතා කරන්නේ. බොරු කීම, කේලම් කීම, හිස්සසන කීම, රළු පරුස වචන කීම කියන මෙන්න මේ මිච්ඡා වාචාවෙන් දුර වෙලා සම්මා වාචාව පුහුණු කරනවා. යහපත් වචන ඔහුගේ ඔටෝමැටිකලි වෙනවා. මේක නිකන් කෘත්‍රිම වැඩි කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයටපත් වෙච්ච කෙනාට ඇතිවන අනිසංසයක් මේක. සම්මා කම්මන්ත ඊට පස්සේ යහපත් කර්මාන්ත තමා කරන කයින් කරන දේවල් ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරය කියන මේ තුනෙන් වැළකීලා නිතරම අනිත්‍යයට අබේදානය දෙන්න, අනිත් කෙනාගේ දේපල සුරක්ෂිත කරන්න, අනිත් කෙනාගේ ගෘහස්ත ජීවිත සමගිමත් කරන්න සඳහා කැප වෙනවා. සම්මා කම්මන්ත සම්මා ආජීව ඔහු යහපත් දිවි පැවැත්මක් කරන්නේ, කරන රැකියාව ඊටාම දැහැමි රැකියාවක් කරන්නේ. මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවෙන් ජීවිකං කප්පේති කියලා කියනවා. වැරදි මිත්‍යා ජීවන උපාය වලින් වෙන් වෙලා හැකිතාක් දුරට ධාර්මික රැකියාවක් කරන්නේ. දරුවන්ටත් යොමු කරන්නේ නිතරම ලෝකෙට වැඩිපුරම යහපතක් කරන දෙයක් කරන්න දරුවන්ව යොමු කරනවා. ඉගෙන ගන්න කාලේ දරුවන්ට කියන්නේ කොහොම හරි ලෝකෙට වැඩිපුරම සේවයක් කරන රැකියාවක් දුවේ පුතේ ඔබ කරන්න කියලා තමයි දරුවෝ උනන්දු කරවන්නේ. ඒ දරුවට රැකියාව කළා මාන්නයක් ඇති කරගන්න නෙවෙයි. අහවල් විශ්වවිද්‍යාලේ ගියා කියලා මාන්නයක් ඇති කරගෙන ලෝකෙට පෙන්වන්න නෙවෙයි ඉගෙන ගන්න. දරුවට නිතරම උනන්දු කරන්න පුතේ කොහොම හරි දුවේ කොහොම හරි ඔබ ඉගෙන ගන්න දෙයින් ලෝකෙ වැඩිපුරම කෙනෙකුට යහපත කරන්න, බෙහෙතක් හේතක් හොයාගන්න, අලුත් නිෂ්පාදනයක් කරන්න, පහසුවෙන් වැඩ කටයුතු කරන්න දෙයක් ලෝකෙ ඉදිරිපත් කරන්න කියලා දරුවා යොමු කරනවා. එයාට පුළුවන් නම් දරුවට කියන්න පුතේ කොහොම හරි ලෝකෙට ධර්මය දෙන ක්‍රමයක් හදන්න. ඔබ ලෝකෙ වැඩිපුරම භාෂා ගානකින් මේ මැසේජ් එක ලෝකෙට අරන් යන්න. අන්න එහෙම කිව්වොත් තමයි වඩාත් මොටින්නේ. මෙන්න මේ විදියට ඉදිරියට යනකොට සම්මා ආජීවයේ රැකියාවක් කරනකොට පින්නතුනි මෛත්‍රී සහගත නම් කරන්නේ මේක හොඳට අහගන්න මේ ටික. ඔබ රැකියාවක් කරනකොට ඒ රැකියාවදී නිතරම බලන්න අනිත් කෙනාට පිට වෙන්න. ඔබ කාර්යාලයක වැඩ කරා, ඔබ පාසලක වැඩ කරා, ඔබ නිෂ්පාදනයක් කරන කෙනෙක් වුණත්, ඔබ මොන රැකියාවක් කළත් ඔබ නිතරම බලන්නේ ඒ කරන රැකියාව පින්කමක් විදිහට කරන්න. ඒ කරන රැකියාවෙන් අනිත්‍යයට පිහිට වෙන්න. ඒ කරන රැකියාවෙන් කෙනෙකුට අපහසුයක් වුණොත් ඒ අපහසුයක් වෙච්ච මොහොතේ කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙනයි කරන්නේ. මේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත කෙනාගේ ලක්ෂණය පින්නතුනේ හොඳට මේ ටික අවධානයෙන් අහගන්න. මෙන්න මේ සම්මා දිට්ඨිය නැතුනොත් මොකද කරන්න කෙනෙක්? ඔහු මිනිස්යන් අපහසුවට පත් වෙච්ච වෙලාවේ තව පොඩ්ඩක් හරි වැඩිපුර අරගෙන මිනිසුන් අපහසුවට පත් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ සමහර අය පින්නතුනේ හරිම සංවේගදායී මිනිස්සු මේ ඊටාම අමාරුවෙන් ඉන්න අවස්ථාවේදී සාමාන්‍ය දවස්වලට තියෙන ඒ පිළිබඳ යමක් අලෙවි කරන්න තියෙනවා නම් ඒ දෙයටත් වඩා වැඩිපුර අලෙවි කළා මිනිස්සු තවත් දුකටපත් කරනවා. පින්නතුනේ මේක බෞද්ධයෙක් නෙවෙයි, මේක මානව ගුණ දහම් තියෙන කිසිම කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මිනිස්සු ලෙඩ දුක් වලට පත් වෙලා ඉඳිද්දී යුද වාතාවරණයක් තියෙන අවස්ථාවකදී ස්වාභාවික व्यसනයක් වෙච්ච අවස්ථාවකදී කෙනෙක් අනතුරකට පත් වෙච්ච වෙලාවකදී කිසිදාක පින්නතුනි තවත් මේ මිනිස්සුන්ට අපහසුවට පත් කරන දෙයක් කරන්න එපා. ඔබ වෘත්තියක් කරන කෙනෙක් නම්, ඔබ බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ වෙලේ ඔබේ ලාභය කැප කළා. ලාභය නොගෙන ඒ බඩු ටිකේ මිල විතරක් අය කළා ඔබට පුළුවන් නම් ඒ සේවය කරන්න. මෙන්න මේකයි ඔබේ මනුස්සත්වය කියලා කියන්නේ. මෙන්න මේකයි ඔබ බුදුරජාණන් වහන්සේට ඒ උතුම් බෝධිසත්ව ජීවිතයට ගරු කරනවා කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනදෙන තවත් ඉදිරියට ගිහිල්ලා
ඔබේ ලාභය කැප කළ විතරක් නෙවෙයි. ඒ යන මිලෙනුත් ඒ පොස්ට් එකෙනුත් පොඩ්ඩක් අඩු කළා. ඔබත් පොඩි දෙයක් හරි ඔබ යටිනුත් දාලා ඔබට දෙන්න පුළුවන් නම් තාත් ඔබේ ජීවිතය කොච්චර ලස්සනද. මෙන්න මේක පින්නතුනි කලින්ම හිතලා තියන්න ඕන. මේක වෙලාව ආවට පස්සේ අපට මොලේ හදාගන්න බෑ. දර්ශනයක් නැතුව හිටියොත් මේ වෙලාව ආපු ගමන් බලන්නේ මොකද්ද? හොඳම අවස්ථාව තමයි දැන් වැඩිපුර ටිකක් මිනිසුන්ගෙන් ගන්න එක. හොඳ වෙලාව කියලා ආයි 1ට 2 නෙවෙයි 1ට 4 තියලා ගන්න. පින්නතුනි මෙහෙම කියනකොට අනිත් අය ආවලා කියලා මතක් කරගන්න එපායි. එහෙම තේරුම්න්නේ අපේ හිතේ අකුසල ඇති කරගන්න ඕනේ. අපි ගැනම බලන්න. ධර්මයේ කියන්නේ ධම්මා දාස දහම කැඩපතල්. අපි කරන රැකියාව තුළ අපි කරන වෘත්තියේ ව්‍යාපාරයේ බිස්නස් එක තුළ අපි මේකට සෝදානම්ද කියලා බලන්න. මෙහෙම කරන එක පින්නතුනි අර අවුරුද්දකට දවසක් දානයක් දෙනවට වඩා වටිනවා මේක. Tamante හැම මොහොතෙම මේ ලෝකයේ වෙනුවෙන් පිහිට වෙන තියෙන අවස්ථාව. හැම මොහොතෙම තමාගේ ආධ්‍යාත්මය, තමාගේ ස්පිරිට් එක, තමාගේ ස්පිරිචුවලිටි එක ඩෙවලොප් කරගන්න තියෙන අවස්ථාව. ඒක පින්නතුනි මගේ හැරගන්න එපා. ඒ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා හිතලා ඒක හොඳම Tamante පින්කම් කරන්න තියෙන අවස්ථාවක් කියලා හිතලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේක තමයි මහානව දහම කියන්නේ. මේක තමයි සම්මා ආජීවය කියන්නේ මේක. මෙවැනි වෙලාවක පින්නතුනි වැඩිපුර කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ධනෙ ටික කස් කරගෙන ඉන්න ගෙදර. අපි අසල්වැසියන්ට කෑම හිග වෙයි කියලා තියනවා නම් කෑම ටිකක් වැඩිපුර තියාගන්නේ මොකටද? වැඩිහිටි කෙනෙක් අසනීප වෙච්ච කෙනෙක් දරුවෝ හුඟක් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනේ එයාට මම මේ මොහොතේ පිහිට වෙන්න ඕන. මේ වෙලාවේ කරන පින්කමේ ආනිසංස වැඩි. මේ වෙලාවේ තමයි මගේ ක්වොලිටිස් ටික පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව. මම එක වේලක් හරි බඩගින්නෙන් ඉඳලා මේ මොහොතේ අනිත් නිරාහාර වෙන්න කෙනෙකුට කෑමක් දෙන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න. පින්වතුනි අද ලෝකේ තාම දුෂ්කර සංකීර්ණ කාලයක අපි මේ ඉන්නේ. එක අතකින් මේ කොවිඩ් ආදී රෝග, අනිත් පැත්තෙන් ස්වාභාවික උපද්‍රව, අනිත් පැත්තෙන් යුද වාතාවරණ, වෙනත් ග්‍රහලෝක වලින් එන නොයෙක් විදිහේ ප්‍රශ්න, මිනිස්සුන්ගේ තියෙන ගහගෙන ගැනීම, ක්‍රියානතුරු මේ වගේ වෙසන ගානක ඉන්න අවස්ථාවකදී පින්නතුනි අපි නිතරම අපේ හිත රැක ගන්නට ඕන. අපි හැම අවස්ථාවෙදීම මේ ලෝක යථාර්ථයේ තේරුම් අරගෙන ලෝකයට පිහිට වෙන මට්ටමක අපි ඉන්නට ඕන මානසිකත්වයේ. ඒ කියන්නේ අපේ මනස සතුට දිනු වෙන ක්‍රමයක දිනු වෙන මාවතකයි අපි ඉන්නේ කියලා අපි ගැනම අපට සතුට වෙන්න පුළුවන්. එහෙම ජීවිතයක් අපි ගත කරොත් අපි මහලු වෙච්ච දවසට පින්නතුනි අපි මහලු වෙන්න අපට වැඩිපුර මේ පා වෙන දේ ඔබ දන්නවද? ඔබ හිතයි ඔබේ පරණ වාහනේ පාවේ, ඔබේ දරුවෝ පාවේ, ඔබේ ගෙදර දැන් උඩ මහලට යන්නත් බෑ දැන් ඉතින් ගේ ගැන කලකිරයි මෙච්චර ලොකු ගයක් හදාගත්තේ කියලා හරි. ඔය වගේ දෙයක් ගැන තමයි අපට හිතෙන සමහරවිට. නමුත් පින්නතුනි මහලු වෙල එක්තැන් වෙනකොට හරියට ධර්මයක් ප්‍රගුණ නොකරපු කෙනෙකුට වැඩිපුරම කලකිරීම ඇති වෙන්නේ මොකක්ද පිළිවෙලවද? මේ ශරීරය ගැනමයි පින්නතුනි. මේ ශරීරය ගැන ලොකු කලකිරීමක් විතරක් නෙවෙයි අන්තිමට ලොකු කේන්තියකුත් හටගන්නවා. ද්වේෂයකුත් හටගන්නවා. අන්න එහෙම නොවන්නට නම් පින්නතුනි ඔබට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නට ඕන. මේ ශරීරය වයසට ගියාට දුර්වල වුණාට මට පුළුවන් කාලේ මං අම්මට තාත්තට සැලකුවා. අසරණයට පිහිටුණා. සහෝදර සහෝදරියන්ට මං හොඳට සැලකුවා. ආගම දහම් වෙනුවෙන් කැපවීම කළා. මේ ශරීරයෙන් මං ලේ දන් දුන්නා. මං කොටස් දන් දුන්නා. මගේ කොණ්ඩේ මං හොඳට තියෙන කාලේ කපලා මං අනිත් අයට දන් දුන්නා. පින්නතුනි මෙන්න මේ හැඟීම අපට ඇති වෙන්නට ඕන. සමහර අය ඉන්න කොණ්ඩේ දික් කරගන්නේ දික් වෙන්න අඟල් 15ක් 20ක් වගේ එනකොටම සමහර අය ඒ කොණ්ඩේ දන් දෙන වෙන කෙනෙකුට. කොණ්ඩේ දික් කරගන්නේ ආඩම්බර වෙන්න මාන්න ඇති කරගන්න නෙවෙයි. ඒ කොණ්ඩේ දික් කරගන්නේ වෙනත් කෙනෙකුට කොණ්ඩේ දන් දෙන කොණ්ඩේ ගිහපු කෙනෙකුට. මාස 4 සම්පූර්ණ වෙනකොටම ලේ දන් දෙන්න හිතෙන්නේ. අනේ මං අසරණ කෙනෙක් වෙනවා මගේ ශරීරයේ ලේ ටිකක් මං දන් දෙන්න ඕන කියලා. අසරණ කෙනෙක් ඇවිද ගන්න අමාරු කෙනෙක් දැකලා මං අත දීලා යට පාර මාරු වෙන උදව් කරනවා නැගිටින උදව් කරනවා.
පින්වතුනි මෙන්න මෙහෙම කරපු කෙනාට ජීවිතයේ අවසාන කාලයේ මේ ශරීරය ගැන දකිනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. මේක නිකන් වියපත් වෙච්ච ශරීරයක් නෙවෙයි. මේක නිකන් දුර්වල වෙච්ච ශරීරයක් නෙවෙයි. මේක අස්කන්නාසාදී පිනවමින් ගත කරපු ශරීරයක් නෙවෙයි. මේක පුණ්‍ය භූමියක් කියලා, මේක පින්කෙතක් කියලා අපට වැඩිපුරම සතුට ඇති වෙන්නේ අපේ ශරීරය ගැන පින්වතුනි. සම්මා ආජීවයකට තමන්ට බෙහෙම උපකාරී වෙනවා. සම්මා වායාමයේ නිතර උත්සාහ කරනවා අකුසලයෙන් මිදෙන්නත් කුසලයේ දිනු කරගන්නත් උත්සාහ කරනවා. දැන් මෙතෙන්ට වන විට පින්වතුනි ඔහුට මේ තමා රකින ආධ්‍යාත්මික දිනුවේහි සතුට, දිට්ඨ ධම්ම වේදනීය ආනිසංසය, අකාලික බව තමන්ට ප්‍රකට වෙනවා. ඒත් එක බලවත් ශ්‍රද්ධාවක් හටගෙන මේ ධර්ම මාර්ගයේ වඩාත්ම වේගවත් ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් මේ මුළු ශරීරයේ පුරාම උට විනිවිද යනවා. මේ ලබාගත්තේ ඊටාම දුර්ලභ දුෂ්කර ජීවිතයක් නේද? ඊටාම පුණ්‍යවන්ත ජීවිතයක් නේද මා ලබාගත්තේ? මෙතෙන්දී තමන්ටගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම, උපරිම අගය ලබා දෙන්න ඕන කියන ආකල්පෙන් කටයුතු කරනවා. සම්මා වායාමයෙන් යහපත් උත්සාහයෙන් ඔහු මොකද කරන්නේ? ඔහු තමන්ගේ හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් තබා ගන්න උත්සාහ කරනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, මේ වගේ භාවනා කමටහනක් පාවිච්චි කරමින් හැකිතාක් දුරට තමාගේ හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් තබා ගන්න උත්සාහ කරනවා. ඒ අතර වැඩිම අවධානය යොමු කරන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනාවටත් අනිත් පැත්තෙන් ආනාපානසති භාවනාවට. ඔහුට ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන ඔහුගේ හුස්ම ගැනීම. දැන් අපට හුස්ම ගන්න එක එච්චර වටින්නේ නැහැ නේද? හැබැයි අසනීප වෙලා ඉස්පිරිතාලෙක් තැන් වෙච්ච දවසට තමයි තේරෙන්නේ හුස්ම ගන්න එක කොයිතරම් අපහසු දෙයක්ද, කොයිතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියලා. ඔබ දැක්ක පසුගිය කාලයේ පුරාම රෝග වලට පත් වෙලා ඉන්න අය, ඒගොල්ලන් ඥාතින් ඇවිල්ලා බලන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ආහාර පාන ටිකක් මල් ටිකක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ටීවී එක බලන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ජංගම දුරකථනයේ ළඟම ඥාතියින්ට කතා කරන්න නෙවෙයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. එකම අවශ්‍යතාවය ඇති වුණේ. ඒ මොකද්ද? ඒ තමයි ඔක්සිජන් ටික තමන්ගේ හුස්ම ගැනීම විතර අවශ්‍ය වෙන්නේ. එතෙන්ට එන්න කලින් අපව පුහුණු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ආනාපාන සතිය දේශනා කළේ. පුළුවන් තරම් හුස්ම ගැනීම පිට ගැනීම කිරීම පිළිබඳව පිළිතුරු සිහිය පුහුණු කරන්න. අපට අවසාන මොහොත අමාරුවෙන් හුස්ම ගත්තත් ඒ මොහොත අපට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමිති සික්ඛති, අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමිති සික්ඛති කියලා. අනිත්‍ය දකිමින් සතිමත්ව හුස්ම ගැනීමත් පිට කිරීමත් අපට කරන්න පුළුවන්. අන්න එදාට අපේ ආස්වාස ප්‍රස්වාසයෙන් නිසිලෙස පිහිටුවා ගත්තොත් තමයි එදාට අපේ අම්මා අපි දිහා කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති පින්නතුනි. මේ ජීවිතේ නැති වුණත් මිය ගිහිල්ලා හරි අපේ අම්මා කොහේ හරි අපි දිහා ඉඳගෙන බලාගෙන ඉන්නවා. අන්න ඒ අම්මාගේ ජීවිතයේ ලොකුම සතුට වුණේ අපි හුස්ම ගන්නව දැකීම. අපි මෙලොවට බිහි වෙච්ච අවස්ථාවේදී අම්මා වැඩිපුරම සතුට වෙන්නේ අපි ඒ හුස්ම අරගෙන මුලින්ම අඬපු වෙලාව. ඒ අඬන්න පරක්කු වුණා නම් බැරි වෙලාවත් අම්මා කොයිතරම් දුකකට බයකට පත් වෙන්නට ඇද්ද? අම්මගේ හදවත ගැහිමින් හිටිය අනේ මගේ දරුවා අඬන එකක් නැද්දෝවද්ද කියලා. මෙලොවට බිහි වෙන ඒ දරුවා සිඟිතේ දරුවා බිහි වුණාට පස්සේ ඒ දරුවාගේ හැඬීම දකින්නට ඒ දරුවා මුලින්ම හුස්ම ගන්නව දකින්න බලාපොරොත්තුවයි. ඒ අම්මා දසමසක් අපිව කුසේ දරාගෙන ඒ කරපු කැපවීමේදී අපි ගැන බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ.
අපි ওই විශ්වවිද්‍යාලය යවන්නවත් ඒ ඔක්කොම පස්සේ කාලේ ඇති වෙන බලාපොරොත්තු. නමුත් දරුවේ කුසේ පිළිසඳ ගත්ත මොහොතේ පටන්ම අම්මගේ තියෙන ලොකුම බය මේ දරුවා නිර්පද්දිතව මේ ලෝකෙට බිහි වේද කියන ඒ සැකයයි අපේ අම්මාට තිබුණේ. අන්නේ සැකය විසඳලා ඒ සැකය නිසඳ බවට පත් උනේ අපි මුලින්ම හඬලා හුස්ම ගන්න අවස්ථාව. අපි හුස්ම ගන්නවා දකින්න යම්ම කැමති. ඒ වෙලාවේ අපි අඬනවා දකින්නටත් අම්ම කැමති. නමුත් පින්නතුනි ඊට පස්සේ කිසිම දවසක අපේ අම්ම කැමති නෑ අපිව හඬනවා දකින්න. අපි මරණාසන්න මොහොතේදී අඬමින් හුස්ම ගන්නවා දකින්නට අම්ම කැමති නෑ. ඒ නිසා ඒ අම්මාගේ සිතේ බලාපොරොත්තු ඉටු කරලීමට ඔබ කැමති නම් වහාම මේ උතුම් සදහම් මඟ තුල විශේෂයෙන් ආනාපාන සතිය තුල අපේ හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. එදාට අපි ඒ අවසන් හුස්ම පෙද අපි සමාධි අරමුණක් කරගන්නවා, සම්මා සතියක් කරගන්නවා, සම්මා සමාධියක් කරගන්නවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට ඒ එකඟ වුණු ආනාපාන සතිය පිළිබඳව සතිමත් භාවයෙන් අපි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ කරුණු තුන බලන්නට අපි උත්සාහ කරනවා. මෙන්න මේ සදහම් මගේ අපි ඉදිරියට යනවා නම් පියනුතුනි අපේ ජීවිතයේ සියලුම කටයුතු අද බලාපොරොත්තු වෙනටත් වඩා හොඳින් ඉෂ්ට වෙනවා. ඔබ බය වෙන්න එපා මේ දේ කළොත් ඔබේ කටයුතු අසාර්ථක වෙයි, ඉගෙන ගන්නවට බාධා වෙයි, රැකියාවට බාධා වෙයි, තමා කරන ව්‍යාපාරයට අපහසුතාව වෙයි, දරුවන් පාලනය කරගන්න බැරි වෙයි. මේවා අපට හිතේ සමහරටනේ. නමුත් පින්නතුනි මේ සම්මා දිට්ඨිය පෙරට කොට අට්ඨංගිකෝච මග්ගහණං කේමං අමත ගාමිනං කියන මේ ക്ഷേම භූමිය කරා යන මේ උතුම් වූ ආර්යශ්‍රණික මාර්ගය තුල අපි ගමන් කරනවා නම් එහි දිට්ඨ ධම්ම වේදනීය ආනිසංස විදියට අපේ ජීවිතයේ සියලුම කටයුතු දැන් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින්, දැන් බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනට ඒවා සපුරා ගන්නට තමාට අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි, ඔබ බලාපොරොත්තු වුණාට වඩා හොඳ බලාපොරොත්තු සිහින ඔබට ජීවිතේ මුණ ගැහෙනවා. ඔබට එතකොට හිතේ අනේ මං අතීතේ හිටන් දේවල් කොච්චර ලාමක දේවල්ද, දැන්නේ මට හොඳම අදහස ආවේ මේකනේ මං ලෝකෙට කරන්න ඕනේ කියලා. අන්නේ හොඳම දේ Tamanට විවර වෙනවා මේ සඳහා මගේ ප්‍රතිඵල විදියට. පින්නතුනි මෙන්න මේ කරුණු ටික මේ ආරක්ෂණීය මාර්ගයට අදාළ මේ ගාථාව ආරෝග්‍ය පරමාලාභා නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගහණං කේමං අමත ගාමිනං කියන මේ කාරණය සඳහන් කරනකොට මාගන්ධිය අපි මේ කතා කරගෙන ඉන්නේ තාම මාගන්ධිය ගැන අමතකුණක් දන්නේ. මාගන්ධිය සූත්‍රය මාගන්ධිය පැහැදුන බුදුහාමුදුරුවෝ පැහැදිලි කියනවා ස්වාමීනි මට මේ කරුණ හොඳට පැහැදිලි කරලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාගන්ධිය ඔබ වැනි කෙනෙකුට මේක පැහැදිලි කරලා දීම හරියට අර අන්ධ කෙනෙකුට S2 අන්ධ කෙනෙකුට බෙහෙත් දෙන්න ගිහිල්ලා ඒ අන්ධ තැනැත්තා බෙහෙත් එක ගන්න අකමැති වුණොත් ඒ බෙහෙත් දෙන්න උත්සාහ කරන කෙනාට ලොකු වෙහසක් විතරයි. ඒ නිසා ඔබ වැනි කෙනෙකුට මා මේ ධර්මයක් දේශනා කරන්න යාම වෙහස කර දෙයක් කියලා සඳහන් කළා. මාගන්ධිය කියනවා නෑ ස්වාමීනි මම මේ වෙනට ඔබ වහන්සේ ගැන දැඩි ප්‍රසාදයට පත් වෙන්නේ මට මේ ධර්මක ලස්සනට පැහැදිලි කරන්න කියලා. බුදුහාඳුර සවිස්තරාත්මකව ඔහුට මේ කරුණ විස්තර කරනවා. විස්තර කරාට පස්සේ ඔහු කියනවා ස්වාමීනි මට ඔබ ළඟ පැවිදි වෙන්න ඕන කියලා. අර මුලදී බුදුරජාණන් වහන්සේට බෝනහෝ සමනෝ ගෝතමෝ කියලා ඊටාම පහත් විදියකින් නිග්‍රහ කරපු මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අභිවෘද්ධිය නැසන කෙනෙක් කියලා චෝදනා කරපු මේ තැනැත්තා දැන් සෝදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙලා මේ දහම් මඟ පිළිපදින. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාගන්ධිය වෙනත් ආගමක කෙනෙක් මේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා නම්
ඔහු මාස 4ක් භික්ෂූන් වහන්සේලාගේ හිත දිනාගෙන ආරාමික ජීවිතයක් ගත කරන්න ඕන. ඒක තමයි නීතිය විනය ශික්ෂාපදයක. ඒ නිසා ඔබටත් එවැනි කාලයක් ඉන්න වෙනවා. හැබැයි පුද්ගල වේමතට අනුව මේක වෙනස් වෙනවා. බලන්න පිටුතුනි නීතියක් තිබ්බට බලන්න කොච්චර ඊළඟට එක්සෙප්ෂන්ස් තියෙනවා. ඒක වෙනස් වෙන්නත් පුළුවන් පුද්ගල වේමතට අනුව ගෙනත් කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ මාස 4 කියන එක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරියට නොහික්ම වුණොත් මාස 4 කියලා එකක් නැහැ. මාස 5ක් 6ක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒ වගේම අනිත් පැත්තට මෙයා හොඳට හිටියොත් ඒ මාස ගාන අඩු වෙන්නත් පුළුවන්. මාගන්ධිට මෙහෙම කියනකොට ඔහු මොකද්ද කියන්නේ? මාගන්ධිය කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාගතුන් වහන්සේ මෙවැනි උතුම් දහමක් මගේ ජීවිතේ ලැබෙනවා නම් සංඝයා වහන්සේට උපස්ථාන කරමින් සංඝයා වහන්සේලාගේ හිත දිනා ගන්න මම මාස 4ක් නෙවෙයි මම අවුරුදු 4ක් වුණත් මං කැප කරනවා කියලා. මං අවුරුදු 4ක් වුණත් එනං ඒක මට ගැටලුවක් නෑ කියලා. බුදුහාඳුර මාස 4ක් ඉන්න ඕන කියනකොට මෙයා කියන්නේ නෑ මං අවුරුදු 4ක් ඉන්නම් කියලා. අපි නම් මොකක් කියාවේද? 4 නම් බෑ. දෙකෙන් මහාන කරනවා නම් ඉන්නව නැත්නම් මං ගෙදර යනවා. මෙච්චර මොකද ඉතින් ඔච්චර නීති මොකද අපිට ගෙදර හිටියොත් මොන නීතියක්වත් නැහැ. පින්නතුනි බලන්න මේ සදහම් මගේ අසිරිය වටිනාකම තේරිච්ච කෙනා ඔහු ඕන කැපවීමක් මේ දහම ළඟදී කරනවා. පින්නතුනි ඔහු මාස 4නේ ඔහු ඉක්මනින්ම පැවිදි කළා. ඔහු ඉක්මනින්ම රහත් භාවයට පත් වුණා. ඉතින් මේකයි මේ සූත්‍රයේ සාරාංශය. මේ හැම දෙයකම පින්නතුනි අපේ ජීවිතයේ දිනුව සිද්ධ වෙන්නට ඕන. අපි සඳහන් කළා දානෙන් ආරම්භ කරන මේ දහම් මඟ සීලෙන් උපවත් වෙලා සමාධියෙන් අලංකාරවත් වෙලා ප්‍රඥාවෙන් බැබලෙන්නට ඕන. ඒ ආලෝකය අපේ ජීවිතයට ලබා ගන්නකොට අපේ ළඟමයටත් මේ දහම යන්නට ඕන. අපි ඇත්තටම අපේ ඥාතීන්ට ආදරේ නම් අපි බොහෝ විට මිය ගියාට පස්සේ තමයි කලබල වෙන උදව් කරන්නේ. නැත්නම් අන්තිම මොහොතේ ආවට පස්සේ තමයි මතක් වෙන්නේ. එහෙම වෙන්න බෑ පින්නතුනේ. අපි හරියට ධර්මයේ දන්නවනම් ජීවිතේ මරණය කොයි මොහොතේ අපිටද දන්නේ කලින්ම හැකිතා ඉක්මනින් මේ සඳහා අපි අනිත්යට උදව් කරන්නට ඕන. හැකිතා දුරට ධර්මයෙන් ඉදිරියට යන්නට අනිත්යට විශේෂයෙන් තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට උදව් කරන්නට ඕන. ඊට ධර්මය ලබා දෙන්නට ඕන. දහම් අසන්නට අවස්ථාව ලබා දෙන්නට ඕන. හොඳ ධර්ම දේශනාවක් ලැබුණොත් ඊට යවන්නට ඕන. හොඳ පින්කමක් පිළිබඳව පින්තූරයක් එහෙම ඔබේ ළඟ තියෙනවා නම් ඒක ඔබ යාළුවන්ට යවන්නට ඕන. අපි මේ හොඳ පින්කමක් කළා මේක ඔබත් අනුමෝදන් වෙන්න කියලා. ඒක තමයි පින්තුනේ අපේ නියම කරුණාව කියලා කියන්නේ. අන්න එහෙම ඉන්නවා නම් අපේ ඥාතීන් එක අපි උපරිම ලෙස ආධ්‍යාත්මික දිනුවේ ඉන්නේ. දන් දෙනවා විතරක් නෙවෙයි අපේ ඥාතීන් එක අපි සිල්වන්ත වෙනවා. ඥාතීන් එක අපි එකට භාවනා කරනවා. ඥාතීන් එක අපි සත්‍යමත් බව වඩනවා. විදර්ශනා භාවනා වඩනවා. එතකොට පින්නතුනේ අපි දන්නවා අපේ ඥාතීන් කියලා කියන්නේ අපි විදර්ශනා වැඩුවොත් අපේ ඥාතීන් කියලා අසුරු කරාට ඇත්තේම අපි මේ මෙතෙක් කල අසුරු කළ තියෙන අපේම මනස. දැන් බලන්න අද මේ මිය ගිහිල්ලා ඉන්න සහෝදරිය එතුමියගේ ශරීරය මං හිතන්නේ මේ මොහොතේ තියෙනවා. අවසන් කටයුතු තාම කළා නෑ මං හිතන්නේ. නමුත් බලන්න පින්නතුනේ ඇත්තටම අපි ජීවත් වෙන කාලය කියලා මොකද්ද කලේ කියලා. ජීවත් වෙන කාලේ ඔහුගේ ඇයගේ ෆිසිකල් බොඩි එක කියලා අපි බලාගෙන අසුරු කළේත් ඒ වෙලාවෙත් අපි අසුරු කරේ අපේ මනසමයි. දැන් අසුරු කරන්නේත් අපේ මනසමයි. එතකොට මිය ගියපු ශරීරය දැන් තියෙන ශරීරය අතර ලොකු වෙනසක් නැහැ. ඇත්තටම පින්තුනි කෙනෙක් අසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් ගැන සිතන මොහොතයි කෙනෙක් අසුරු කරනවා කියලා කියන්නේ. ඇත්තටම අපි කෙනෙක් වැඩිපුර ඇසුරු කරන්නේ ජීවත් වෙන කාලේ නෙවෙයි පින්නතුනි. ඇත්තටම මිය ගියාට පස්සේ. කෙනෙක් ගැන වැඩිපුරම මතක් කරගන්නේ කරපු උදව් උපකාර ගුණදහම ඔක්කොම මතක් කරගන්නේ මිය ගියාට පස්සේ. ඇතැම්මට ජීවිතවල ඉන්න කාලේ එතර හිතෙනවත් නැහැ. පොඩිම කාලේ නම් ඉතින් දරුවෝ පොඩි කාලේ හිතාගෙන ඉන්නවා වැඩිපුර අවධානය යොමු කරනවා අනතුරක් කරගන්නේ කියලා. විභාග ටික අසමත් වෙයි කියලා. ඊට පස්සේ ඉතින් දරුවෝ ගැනවත් එතර හිතන්නේ නැහැ. පින්නතුනි යමක්
යමෙක් පිළිබඳව යමෙක් යමක් සමග ජීවත් වෙනවා කියලා කියන්නේ එයා අපේ ජීවිතයට සම්බන්ධ වෙන මොහොත එයා ගැන සිතන අවස්ථාවයි යත් එක ජීවත් වෙනවා කියලා කියන්නේ. අපේ සමස්ත ජීවිතය කියන්නේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක් විතරයි. යමක් ගැන සිතන මොහොතයි කෙනෙක් සමග කෙනෙක් දෙයක් සමග ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක අනිත්‍ය දෙයක්. ඒක මේ මොහොතේ අපේ හිතේ තියෙන ස්වභාවයට අනුව ගොඩනැගෙන දෙයක්. අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණා ආදී කර්ම ආදී හේතු දෙකක් මත මේ මොහොතේ අපේ ඇස් කන් ආසාදී ආයතන ගොඩනගා ගැනීමෙන් හටගන්න ලෝකයක් තමයි මේ අපි වර්තමාන මොහොතේහි හැම මොහොතෙම ගොඩනගා ගන්නේ. මෙන්න මේක හරියටම තේරුම් ගත්තොත් අපි දන්නවා යමක් ගැන අපි හිතනකොට යමෙක් ගැන හිතනකොට ඇත්තටම අපි දැකපු රූපයක් නිරුද්ධ වෙලා ඒ වෙලාවේ දැකපු රූපේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙලාවේ දැකපු ඇස නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙලාවේ දැකපු චක්කු විඥානය චක්කු සංපස්සයත් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. මේ වෙලාවේ තියෙන්නේ තමන්ගේ මන ආයතනයයි ධර්මාලම්බනය ඔස්සේ මනෝ විඥානයයි මේ තියෙන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර ආදී විඥාන කියන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියලා පෙරණ තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි දකිනවා. පින්නතුනේ මෙන්න මෙහෙම දැකලා මේ උදව් අපි අනිත් හැර කළොත් අපි ඉන්න කාලෙත් අපේ ඥාති මිත්‍රාදීන්ක සතුටෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක නම් මියගිය දවසට හිටියටත් වඩා සතුට වෙනවා. ජීවත් වෙලා හිටියටත් වඩා සතුට වෙනවා. ඇයි ඒ මියගිය තැනැත්තා දැන් ජීවත් වෙන්නේ ගත කළ මේ ජීවිතයට වඩා හොඳ තැනක කියන බව අපට දැඩි විශ්වාසයක් අපේ තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කෙනෙක් මිය ගියාම හඬන ධමයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මංගල කරුණා කරගන්න ධම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කෙනෙක් මිය ගියාම හඬන ධමයක් නෙවෙයි. කෙනෙක් මිය ගියාම සතුට වෙන ධමයක්. ඒක පින්නතුනේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඒ සඳහා ටික කලක් කැප වෙන්න වෙනවා අපට. ඒකට අවංකව කැප වෙන්න වෙනවා. ඒකට අවංකව ධර්මයේ තුල පිළිපදින්නට වෙනවා. අකණ්ඩව පිළිපදින්නට වෙනවා. ඒක මේ ධර්මශාලාවේ විතරක් නෙවෙයි. මේ කියන ධර්ම කරුණු ටික මේ ආන යථාර්ථය ඔබ මෙතෙන් එළියට ගිහිල්ලා කැම ටික කන වෙලාවෙත් මේ යථාර්ථය මෙනෙහි කරමින් කන්නට ඕන ඔබ. අපි බොහෝ විට ධර්මශාලාවේ ඉඳිද්දී බොහෝම දිනු අය වගේ ඉන්නව නේද? එයින් එහාට ගිහිල්ලා කැම ටික කනකොට අපි කැම කන එකයි අර අල්ලපු ගෙදරක කෙනෙක් සතියන්ත ඇවිල්ලා දෙනවද වෙන එක අතර කිසි වෙනසක් නැහැ. පින්නතුනි අපි මේ දහමේ රිසල්ට් එක ගන්න යන බලාපොරොත්තු වෙනවා නම් එහෙම වෙලා බෑ. ඔබ මෙතන ඉඳලා අයින් වෙලා කැම ටික කනකොට පිටස්තරින් නම් බලන කෙනෙකුට පේන්නට ඕන ඔබේ වෙනස. ඇතැම් විට අපට හිතෙනවා අර ධර්මයේ දන්නේ නැති අය මීට වඩා ඩිසිප්ලින් එකක් තියනවා කියලා හිතන පෙරක් වෙනවට. පින්නතුනි මෙහෙම වුණොත් තමයි මේක අපේ ජීවිතයට අවසෝසන උනේ තමයි අපේ රිසල්ට් එක තියෙන්නේ. නැත්නම් ඉතින් හොඳ බණක් හාමුදුරුවෝ කිව්වා කියලා ගිහලා ඉතින් යන්න පුළුවන් එච්චරනේ. ඊට වඩා ලොකු වෙනසක් නැහැ. හරි හොඳ බණක් හාමුදුරුවෝ කිව්වේ අහවලාට හොඳ බණක් කිව්වේ කියලා කියන්නේ. මට කියපු බහනක් මට පිළිපදින කියපු බණක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. නිතරම හිතෙන අහවලත් ඇවිල්ලා හිටියා නම් හොඳ බණක් තමයි හාමුදුරුවෝ කිව්වේ කියලා තමයි හිතෙන්නේ. පින්නතුනේ එහෙම වෙන්න බෑ. ඔබ නියම විදිහට බණක් ඇහුවා නම් ඔබට හිතෙන්නේ මේක ඔබේම ජීවිතේ ඉරණම කියලා දීපු, පෙන්නලා දීපු මේ දහම් කැඩපතක්, කණ්ණාඩියක්, මේ මිර එකක් කියලා ඔබට පෙනිපෙනි. ඔබේ මුළු ජීවිතේටම මේක සදහම් කැඩපතක්, සදහම් ආලෝකයක්, ධර්ම ප්‍රදීපයක් බවට පත් කරගන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට දින 7කට කලින් මියගිය ඒ ඕස්ට්‍රේලියාවේදී මියගිය හේමා දිසානායක මාතාවට ආදරණීය සහෝදරියට පුණ්‍යානුමෝදනා කරන්නට සිදු කරපු පින්කමයි
ඊටාම මැනවින් සිදු කළේ. ඉතින් අපි දැනගත්තු ආකාරයට එතුමිය ජීවත් වෙන කාලේ ඊටාම දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එතුමියගේ ශරීරයේ කොටස් බොහොමයක් දන් දෙන්නට ඒ කටයුතු සිදු කරලා ධර්මානුකූල ජීවිතයක් ගත කරලා මියගිය තැනැත්තියක්. ඒ නිසා ඒ ගැනම හිතනකොට මේ පිනතුන්ට ඒ ඥාතීන්ට හිතේ සැනසීම ඇති කරගන්න පුළුවන්. එතුමිය ගත කළ ජීවිතයටත් වඩා හොඳ ආධ්‍යාත්මික ජීවිතයකට පත් වෙලා මේ මොහොතේ සුගතිගාමී වෙතයි කියලා අපට කිසියම් විදියක සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒ ගැනත් හිතලා මේ අවස්ථාවේදී ඊටාම් ශ්‍රද්ධාවෙන් පින්තුන් හැමදෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඒ හේමා දිසානායක මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. හොඳයි පින්තුනි, මේ ඊටාම් ශ්‍රද්ධාවෙන් මේ පින්තුන් විහාරස්ථානට ආවා. ඉතින් මේ අවස්ථාවේදී ඒ ඥාතීන්ට ඇතිවෙච්ච සංවේගය දුරු කර ගන්නටත් උතුම් පින්කමකට සහභාගී වශයෙන් බොහෝ පිරිසක් දුර බැහැරින්දලා මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ නිසා ඒ මයිකල් මහත්මයා ඇතුළු පුෂ්පනෝන ඇතුළු පවුලේ පින්තුන් වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වශයෙන් අපි හැමදෙනාටම කෘතඥ වෙනවා, පින් දෙනවා, ආශිර්වාද කරනවා. මේ පින්කම සහභාගී වෙලා ඔබත් පින්කමක් කරගෙන ඒ පුෂ්පනෝන ඇතුළු පවුලේ ඇයට ඇතිවෙච්ච සංවේගය දුරු කරගන්නට මේ වෙලාවේ උපකාර කිරීම පිළිබඳව ඉතින් මේ සියලු පින්කම් වලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵල හේතුවෙන් ඔබ අප හැමදෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං වන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.